දැන් අපි ගිය සතියේ ප්‍රතිපායන විශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කළා, උදාහරණයක් කළා. දැන් අපි තව තියරි කොටස් බොහොම සුළු ප්‍රමාණයක් ඉතුරුලා තිනවා. අපි ඒ ටික අවසන් කරමු අද. දැන් අපි මේ සතිය බලන පළවෙනි ඇත්තටම අපි කොටස් දෙකක් වගේ තමයි බලන්නේ. ඒකෙන් පළවෙනි කොටස තමයි නිර්ණය සංගුණකය කියන්නේ මොකක්ද කියලා. chat එකේ දාන්න මේ ස්ලයිඩ් සෙට් එක පේන්නේ නැත්නම් මොකද තාම මම හිතන්නේ අප්ලෝඩ් වුණාද කියලා මට ෂුවර් නැහැ. හරි. දැන් නිර්ණය සංගුණකය කියන්නේ මොකද? දැන් අපි ගිය සතියේ බැලුවානේ ප්‍රතිපායන විශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මොකක් හරි ස්වායත්ත විචල්‍ය කිහිපයක් එකක් හෝ කිහිපයක් ඇසුරෙන් පරායත්ත විචල්‍යයක විචල්‍යයක විචලනය පැහැදිලි කරන කෙනේ ප්‍රතිපායන විශ්ලේෂණයදී කරන්නේ. එතකොට දැන් මේ නිර්ණය සංගුණකයෙන් අපි හොයන්නේ මේ ප්‍රතිපායන විශ්ලේෂණය කොච්චර දුරට සාර්ථකද කියලා. නිර්ණය සංගුණකේ නිර්ණය සංගුණකේ අපි මේ හඳුන්වන භාවිතා කරන මේ ඉංග්‍රීසි කෙටි අකුර තමයි R වර්ගය කියන එක. නිකම්ම R නෙමෙයි කැපිටල් R වර්ගය කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඒතර මේ කැපිටල් R වර්ගය කියන එකෙන් මැනෙන්නේ මොකක්ද? R වර්ගය කියන එකෙන් මැනෙන්නේ ඇත්තටම අපේ ප්‍රතිපායන විශ්ලේෂණය කොච්චර දුරට විවරණය කිරීමේදී සාර්ථකද කියන එක. ස්ලයිඩ් සෙට් එක පේනවා නේද ඔයගොල්ලන්ට? හරි. දැන් R ස්ක්වයර්ඩ් කියන්නේ ප්‍රතිපායන ආකෘතිය විවරණය කිරීමේ හැකියාව පිළිබඳ මිම්මක් තමයි අපිට මේ R වර්ගය කියලා හඳුන්වන්නේ. එතකොට මේ R වර්ගයේ මොකක්ද ඇත්තටම ලබා දෙන්නේ? R වර්ගයෙන් අපිට ලබා දෙනවා පරායත්ත විචල්‍යයක විචලනයේ කොපමණ ප්‍රතිශතයක් සාමූහිකව ස්වායත්ත විචල්‍යයන් මගින් පැහැදිලි කළ හැකිද කියලා. ඒ කියන්නේ මොකක්ද? දැන් මේ පරායත්ත විචල්‍ය එකක් හෝ කීපයක් තියෙන පුළුවන්. එතකොට මේ පරායත්ත විචල්‍ය එකක් තියෙන අවස්ථාවේදී නම් එකයි. නැත්තම් කිහිපයක් තියෙන අවස්ථාවකදී නම් කිහිපයක් සාමූහිකව එකතු වෙලා අපේ ස්වායත්ත විචල්‍ය විචලනයෙන් කොච්චර ප්‍රතිශතයක් පැහැදිලි කරනවද කියන එක තමයි අපිට R වර්ගයෙන් මැනෙන්නේ ඇත්තටම. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් හොඳටම සර්ව සම්පූර්ණව මේ පරායත්ත විචල්‍ය ස්වායත්ත විචල්‍ය කිහිපෙ වගේ සාමූහිකව පැහැදිලි කරනවා කියලා. ඒ කියන්නේ 100%ක් කියන 100%ට දාලා R වර්ගයගේ තමයි අපිට ඒ අවස්ථාවේ ලැබෙන්නේ. ඒ කියන්නේ දැන් ඊට පල්ලෙහා අපිට දීලා තියෙනවා මේ R වර්ගය ලබා ගන්න පුළුවන් අගයන්. R වර්ගය ලබා ගන්න පුළුවන් අගයන් තමයි 0 හා 1 අතර. ඒ කියන්නේ R වර්ගය එකක් වුණා කියලා කියන්නේ මොකක්ද? R වර්ගය එකක් කියලා කියන්නේ අපේ පරායත්ත විචල්‍ය විචලනය අපේ ආකෘතියේ තියෙන ස්වායත්ත විචල්‍ය එකක් හෝ කිහිපේ හෝ අපේ තියෙන ස්වායත්ත විචල්‍ය කිහිපය ගත්තාම ඒ කට්ටිය එකතු වෙලා ඉවරලා සාමූහික එයාගේ අර පරායත්ත විචල්‍ය සම්පූර්ණයෙන්ම පැහැදිලි කරනවා කියන එක තමයි R වර්ග එකක් කියන එකේ තේරුම. දැන් ඊට පස්සේ දීලා තියෙනවා R වර්ග 0.86 කියන්නේ මොකක්ද කියලා. R වර්ග 0.86 කියන්නේ මොකක්ද? එනම් පරායත්ත විචල්‍යයේ විචලනයෙන් 86ක් සාමූහික කියන්නේ අර ස්වායත්ත විචල්‍ය කීපයකට ඒ කට්ටිය එකතු වෙලා සාමූහික ස්වායත්ත විචල්‍යයන් මගින් පැහැදිලි කරන්න පුළුවන් කියන එක තමයි R වර්ගයේ 0.86 කියලා කියන්නේ. ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 86ක්. ඒතර R වර්ගයේ මෙවන් ඉහළාගයක් යනු තෝරාගත් ආකෘතියේ පුරෝකථන යනු බෙහෙවින් සාර්ථකයි කියලා කියනවා. ඒ කියන්නේ අපි ගියස්තේ මතක අර විස්තෘත සටහන ඇතුලේ ඒක අර රේඛා ගානක් අපි අඳින්න try කළානේ. රේඛා අනන්ත ප්‍රමාණයක් අඳින්න පුළුවන් නේ. ඒතර අඳින්න පුළුවන් අනන්ත රේඛා ප්‍රමාණයෙන් එකක්නේ අපි හොඳම රේඛාව කියලා තෝරාගත්තේ. අන්න ඒක තමයි මේ අපි තෝරාගත් ආකෘතිය කියලා කියන්නේ. ඒතර මේ තෝරාගත් ආකෘතිය පුරෝකථන හැකියාව කියලා කියන්නේ අර දත් වලට දාලා ආකෘතියක් අපි හොඳයි කියලා හිතන ආකෘතියක් ඇඳලා ඒ ආකෘතිය ඇතුලෙන් අපිට දැන් තව දෙන x අගයන්ට අදාළ y අගයන් පුරෝකථනය කරන්න පුළුවන් වෙන්න එපා. අන්නේ පුරෝකථනය කිරීමේ හැකියාව හොඳ වෙන්නේ කොහොමනන්ද? අර අපි ඇඳ ආකෘතිය ගොඩක් මේ ඒ කියන්නේ හරි හොඳ ගැළපෙන ආකෘතියක් අන්නේ. ඒතර මේ R වර්ගයේ අගය අනුව තමයි අපිට කියන්න පුළුවන් මේ ආකෘතිය කොච්චර දුරට ගැළපෙනවද කියලා. ඒතර R වර්ගය ඉහළ ගියක් තෝරගත්තාම මොකද වෙන්නේ? ආකෘතිය පුරෝකථනය අනුව බෙහෙවින් සාර්ථක වෙනවා. හරි.
දැන් අපි පොඩි උදාහරණයකින් මේ R වර්ගය කියන එක මොකක්ද කියලා තවදුරටත් පැහැදිලි කරගමු. අර ගිය සතියේ ඒව මතක් වෙන්නත් එක්ක අපි මේ උදාහරණය පොඩ්ඩක් කරලා බලමු. හරි. උදාහරණයට ටක් ගාලා ඔයගොල්ලෝ ලියා ගන්නකො ස්ලයිඩ් සෙට් එක තාම දාලා නැත්තම්. හරි දැන් ස්ලයිඩ් සෙට් එක දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ස්ලයිඩ් සෙට් එකෙන් ස්ලයිඩ් සෙට් එක ඩවුන්ලෝඩ් කරලා උදාහරණ බලා ගන්න පුළුවන්. මම බෝඩ් එකේ උදාහරණ විසඳන හැටි හදාගෙන යන්නම්. දැන් අපේ මේ උදාහරණ දීලා තියෙන මොනවද? අපිට දීලා තියෙනවා අපිට අතරම මේ සරල එකජ ප්‍රතිපාදනයක් තමයි ආයෙත් මේ දීලා තින්නේ. මේ සරල එකජ ප්‍රතිපාදනයක් දුන්නේ අපිට ගැටලු විසඳන්න. අපේ ගැටලු විසඳීම සරල වෙනවා. පරායත්‍රික ස්වායත්ත විචාල එකක් පමණක් තියෙනකොට නේද? ඒතර ආයෙ ස්වායත්ත විචාල එකක් ප්‍රජාන විදම කියන ස්වායත්ත විචාල දීලා ඒක මත පදනම්ම අපේ විකුණුම් ආදායම වෙනස් වෙන හැටි තමයි මේ වගුවේ අපිට දීලා තියෙන්නේ. එතකොට දැන් අපි දැන් කෙලින්ම මේකේ මේ වෙලා ගන්න නැතුව අපේ ස්වායත්ත විචාර අපේ මේ ප්‍රතිපාදන ආකෘතිය අපි ගොඩනගා ගමු. දැන් අපි ප්‍රතිපාදන ආකෘතියේ මොන වගේ ප්‍රතිපාදන ආකෘතියද? ප්‍රතිපාදන ආකෘතියේ y සමානයි alpha දැන beta x. මේ වගේ ආකෘතියක් අපිට එන්නේ. එතන දැන් අපි alpha beta හොයමු. දැන් අපිට ඕගොල්ලන් මතකද දැන් beta හේව සමීකරණ. beta හේව සමීකරණ මොකක්ද? xy ගේ බා පිට x බා y බා බෙදීම x වර්ගයේ බාරින x භාගයේ වර්ගයනේ. දැන් අපි මේවට මේ ටට්ටක් ගාලා ආදේශ කරලා අපි බීටා හොයාගමු. දැන් එතකොට කොහොමද කරන්නේ? අපි අර මතකද වගුවක් ගහගත්තා. ඒතර දැන් අපි ඉන්නවනේ xy ඔහොම මේ විදිහට ඉන්නවනේ. ඒතර අපිට xy ඉන්නකොට මුලින්ම මේ අපි හොයාගන්න නේද sigma x ඒ කියන්නේ x පදවල එකතු y පදවල එකතු එහෙම sigma x අපි හොයාගන්නවා sigma y අපි හොයාගන්නවා. එතකොට අපි අර xy පද පුර කරලා අපි එළියට දාගත්තානේ. xy පද ගුණ කරලා එක තීරුවක් ගහගත්තානේ. ඒතර ඒ තීරුව ඇසුරෙන් අපි sigma xy හොයාගත්තානේ. sigma xy හොයාගත්තා. ඊට පස්සේ අපි තව මොනවද අපි කළේ? ඊට පස්සේ අපි අර x වර්ගයට තීරුවක් ලියාගත්තානේ. x වර්ගයට තීරුවක් ලියලා අපි sigma x වර්ගය හොයාගත්තානේ. ඊට පස්සේ අපි හොයාගත්ත මොකද්ද? ඊට පස්සේ අපි x වර්ගයේ x භාග වර්ගය කියන්නේ මෙයාගේ මධ්‍යයන්ය හොයලා ඒක වර්ග කළේ නේද? හරි. දැන් මේ ටිකට පිළිතුරු මම ටක් ගාලා කියන්නම්. ඒතර ඔයගොල්ලන්ට දැන් මේක මම වේගෙන් හදාගෙන යනවා. මේක මේ r² හොයන හැටි හැදිලි කරන් තමයි මේ ගන්න හදන්නේ. ඒ හින්දා මම මේක උත්තර ටික ඔයගොල්ලන්ට ටක් ගාලා දෙන්නම්. ඒතර sigma x අපිට එනවා 42යි කියලා. sigma y අපිට එනවා 150යි කියලා. sigma xy අපිට එනවා 1355යි කියලා. sigma x වර්ගය අපිට එනවා 406යි කියලා. හරිද? බෝඩ් එක පැහැදිලි නේද? පැහැදිලි නැත්නම් කියන්න. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ මම මේ වගේ මේ දැන් මේ හොයාගත්ත අගයන් ඇස්ටෙන් අපි මේ සමීකරණයට දාලා පදවල අගයන් හොයාගන්න බලමු. දැන් xy බා කියන්නේ මොකද? xy බා කියලා කියන්නේ sigma xy තාවන අගය ඒකේ මධ්‍යයනේ නේද? ඒකේ මධ්‍යයන වෙන්නේ කොහොමද? පද ගානේ බෙදෙනවා. පද කීයක් තියෙනවද? එතන පද 6යි. කියන්නේ 1355 6න් බෙදුවා වෙන එක තමයි අපේ xy බාර් කියලා කියන්නේ. මම ඒ ටිකත් මේ පැත්තෙන් දාගන්න. xy බාර්ට එනවා. එතකොට කීයක් කියලා දෙන්න xy බාර්ට 125.8යි 3ක් කියලා. හරි ඊට පස්සේ x බාර් කීයද? එතකොට x බාර්ට එනවා අපිට 42 බෙදීම 6 නේද? 42 බෙදීම 6 කියලා කියන්නේ කීයද? 7යි. ඊට y බාර්ට අපිට එනවා කීයද? 150 බෙදීම 6 නේ. ඒ කියන්නේ උත්තරේ කීයද? 25යි. හරි. ඊට පස්සේ x වර්ගයේ බා කීයද?
x වර්ගයේ බාට අපිට එනවා sigma x වර්ගය අපිට ආවනේ 406ක් කියන්නේ. 406 බෙදීම 6 නේ. 406 බෙදීම 6 කියලා කියන්නේ 67.67ක් අපිට එනවා. ඊට පස්සේ x බා වර්ගය කියන්නේ x බා වර්ගය කියලා කියන්නේ x බාගේ වර්ගය නේද? 7 වර්ගය කියන්නේ 49. ඊට පස්සේ අපි සමීකරණයට මේ පද ටික ආදේශ කරන්න තියෙනවා. මම තේරෙන්නේ නැත්තනක් තියෙනවා අහන්න ගිය සතියේ බලන්න බැරුව මේ සතියේ ඔන්ලයින් හරි වීඩියෝ එක බලන්න බැරුව මේ සතියේ සහභාගී වෙන කෙනෙක් වගේ එකපාරට තේරෙන දෙයක් තියෙනවා අහන්න. දැන් අපි මේක ආදේශ කරලා බලමු. ආදේශ කළාම කීයද 225.83 ඍණ x බා y බා කියන්නේ 4.25. බෙදීම x වර්ගයේ බා කියන්නේ කීයද? 67.4 ඍණ x බා වර්ගය කියලා කියන්නේ මෙන්න මේ 49. දැන් මෙයා සුළු කළපුවාම අපිට එන උත්තරයක් කාටද? බීටට නේද? දැන් බීටට උත්තරයක් කරන 2.72. හරි. මේකෙන් හදලා උත්තරය ගත්තද ඔයගොල්ලෝ? නැත්නම් කමන්නේ මම මේක ඉක්මනට උත්තර ටික දාගෙන ගියා සුළු කරන්නත් වෙලා යනවා හිමීට හදලා උත්තරය ගන්න. හරි. බීටට 2.72 කියලා හෙව්වට පස්සේ alpha වෙන ලේසි නේද? alpha අපිට මතකයි නේද? alpha හොයුවේ කොහොමද? alpha හොයුවේ y භාගයෙන් අපි අඩු කළා beta වතාව x බා නේද? y බා කීයද? 25යි. beta කීයද? 2.72. x බා කීයද? x බා 7යි. එහෙනම් alpha ට ආවා උත්තරයක් කීයක් කියලාද? alpha ට ඔයගොල්ලෝ ගන්න ඕන උත්තරය 5.96 කියලා උත්තරයක් ආවම හරි alpha ට. හරි. දැන් එතකොට අපේ ප්‍රතිපායන සමීකරණය මොකක්ද ඒ කියන්නේ? ප්‍රතිපායන සමීකරණය තමයි y hat දෙන්න ඕන මොකද්ද? 5.9යි 6 ධන 2.72යි x කියලා නේ. ඒක තමයි අපේ ප්‍රතිපායන සමීකරණය. දැන් අපි ප්‍රතිපායන සමීකරණ විසඳුවනේ. මේ ටික ටක් ගාලා බලන්න හරිද කියලා. හරි. දැන් ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට මේ ඊළඟ ස්ලයිඩ් එකේ පේනවා දැන් අර වගුව වගේම තමයි ඊට වඩා චුට්ටක් වෙනස් පද තියෙන වගුවක්. මොනවාද ඒකේ තියෙන අපිට xy අර විදිහටම තියෙනවා. ඊට පස්සේ අපිට මේ sigma x සුත් දීලා තියෙනවා මේ 42 මතකද මම බෝඩ් එකේ ලිව්වේ. ඊට පස්සේ y මේ y පද වල එකතු sigma y දීලා තියෙනවා. ඊට පස්සේ මේ y hat කියලා එකක් දීලා තියෙනවා. මේ y hat මොකද්ද? y hat කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නව නේද? y hat කියන්නේ y hat කියන්නේ මම අර බෝඩ් එකේ ලියපු ප්‍රතිපායන සමීකරණ මතකද? y hat සමානයි කීයද? 5.9යි 6 දන 2.72 වරක් x කියලා එකක් ලියුවා නේද? ඒතර ඒ ඉන්නේ සමීකරණේ ප්‍රතිපායන සමීකරණ පාවිච්චි කරලානේ අපි x අගයන්ට දාලා y අගයන් පුරෝකථනය කරන්නේ. අන්නේ පුරෝකථනය කරපු y අගයන් තමයි මේ අපිට මේ දීලා තියෙන්නේ. පුරෝකථනය කරපු y අගයන් ටික තමයි මේ අපිට මේ මෙන්න මේ තීරුවේ දීලා තියෙන y hat කියලා. කියන්නේ x ට දෙකක් ඇද්දි අපි ගිහිලා දානවා අර ප්‍රතිපායන සමීකරණයට x සමානයි 2. එතකොට දාපුවාම මොකද වෙන්නේ? මම එකක් බෝඩ් එකේ පුරුදු වෙන්න හදන්නද?
මම දැන් මේක මකනවා. හරි දැන් මේකනේ අපේ ප්‍රතිපාන සමීකරණ නේද? බෝඩ් එක ක්ලියර් නැත්නම් වගේ කියන්න. මේකනේ අපේ ප්‍රතිපාන සමීකරණ. දැන් මේ y hat ආපු හැටි බලමු අපිට x දෙක දාපු වෙලාවේ y hat හොයලා තියෙනවා. මේ x සමානයි 2 දාලා. සමාන 2 ලා y hat හොයන්නේ කොහොමද? y hat සමානයි 5.9යි 6 දාන 2.7යි 2 වරක් අපේ x අගේ කීයද? 2. කියන්නේ 5.9යි 6 දාන 2.7යි ටිකක් කීයද? 5.4යි 4යි. ඒ කියන්නේ උත්තරේ කීයද? ඒ කියන්නේ උත්තරේ කීයද? 11.4. කොහොම තමයි y hat එක ඇවිල්ලා තියෙන්නේ. y hat කියන තීරුව අපි හොයන්නේ මේ විදිහට x ට 2 දානවා ඊට පස්සේ x තියාගේ 4 x ට 4 දානවා ඊට පස්සේ x ට 5 ඔය විදිහට දාලා මේ y hat එක ගැන හොයපු තීරුව තමයි ඔය y hat කියලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ ගා ස්ලයිඩ් එකේ තියෙනනේ y hat තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු දැන් මේ y hat හොයාගත්තට පස්සේ එකක් හොයලා තිනවා y hat ඊට y bar කියලා. ඊට පස්සේ තව තීරුවක් තියෙනවා y තව තීරුවක් තියෙනවා මොකක්ද? තව තීරුවක් තියෙනවා y hat වෙන y bar තියෙනවා y hat වෙන y bar ගේ වර්ගය තියෙනවා. ඔය විදිහට තීරු හතරක් අපිට දීලා තියෙනවා නේද? අපි බලමු මේකින්ට මේ තීරු ඇයි හොයලා තියෙන්නේ කියලා. හරි. දැන් මේ y hat කියන්නේ මේ වෙලාවේ අදාළ මේ වෙලාවේ x දෙක වෙද්දී y hat ගේ 11.4යිනේ. හරි. දැන් අපි බලමු මේ වෙලාවේ දැන් අපි මේ පාවිච්චි කරපු දත්ත ටිකටම අදාළ මේ කියන්නේ අපි ආකෘතිය ගොඩනගන්න පාවිච්චි කරපු x ගෑන් ටිකක් තිබ්බනේ. ඒකට අදාළ y hat ගෑන්මනේ මේ දීලා තියෙන්නේ. මේ හොයාගෙන තියෙන්නේ නේද? එහෙනම් අපි බලමු මේ අර කලින් ස්ලයිඩ් එකේ තිබ්බ ඒ x ට අදාළ y යගේ නේද? අර ප්‍රචාරණ වේදන් කියන ස්ලයිඩ් එකට ගිහිල්ලා බලන්න. ඒ කියන්නේ අර කීවෙනි ස්ලයිඩ් එකද? තුන්වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලන්න. ප්‍රචාරණ වේදම් කියන ස්ලයිඩ් එකට. දැන් ප්‍රචාරණ වේදම් කියන ස්ලයිඩ් එකට ගියාම x දෙක වෙද්දී ඇත්තටම y ගෑගේ කීයක් කළාද? ඒකරොන් ආදායම කීයක් කළාද? ඇත්ත y යගේ. ඒ කියන්නේ අපේ y නිකම් y normal y ගෑගේ කීයද? අපි ගමුකෝ මේක y එකේ හැට්ටාගේ නෙමෙයි. පළවෙනි නිරීක්ෂණය පළවෙනි දත්තාංකේ පුරෝගතනය කරපු y යගේ නෙමෙයි 11.4. දැන් පළවෙනි ඇත්ත දත්තාගේ y එක කීයද? y එක 10යි නේද? x දෙක වෙද්දී ඇත්ත දත්තාගේ y එක 10යි. පුරෝගතනයේ අපි දැන් ආකෘතිය ප්‍රතිපායන සමීකරණ පාවිච්චි කරලා y හැට්ටාගයක් කිව්වා අපිට ආවේ 11.4යි කියලා. හරි. දැන් එතකොට මේ දෙන්නගේ වෙනස මොකක් හරි එකක් ඇති නේද? අපි බලමු දැන් මේ කොහොමද අපි සම්බන්ධ කරන්නේ කියලා. එතකොට අපි දැන් මේ r² කියලා එකක් අපි ඉගෙන ගත්තා නේද? r වර්ගය කියලා එකක්. එතකොට r වර්ගය කියලා එකක් අපි ඉගෙන ගත්තා. එතකොට මේ r වර්ගය කියන්නේ r වර්ගය කියන එකේ අර්ථ දැක්වීම කොහොම වෙන්නද ගණිතවල. දැන් ඔයගොල්ලන්ට විභාගෙදී r වර්ගයට ඒ කියන්නේ r වර්ගයේ ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ r වර්ගයේ 0.9 කියලා දීලා එහෙනම් ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද කියලා කියන එක. ඒතර ඔයගොල්ලෝ තේරුම් ගන්න 0.9 කියලා කියන්නේ මේ සාමූහික ස්වායත්ත විචල්‍ය එකතු වෙලා පරායත්ත විචල්‍ය විචලනය 90% පැහැදිලි කරනවා කියන එක කියන්න පැහැදිලි කරන්න පුළුවන්කම තිබ්බනම් ඇති. හැබැයි අපි තවදුරටත් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු මේ r වර්ගය කොහොමද ගන්නෙ කියලා. හැබැයි ගණිතමය සුළු කිරීම ගොඩක් වෙලාවට ඔයගොල්ලන් විභාගෙ දෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. ඇත්තටම r වර්ගයෙන් පැහැදිලි කරන්නේ දැන් මම කිව්වනේ මේ විචලනය කතාවක් නේද? ඒතර මේ r වර්ගයෙන් පැහැදිලි කරන්නේ අර අපේ ඇත්ත y යගයන් වල විචලනය තියෙනව නේද? ඇත්ත y යගයන් වල මේ විචලතාව අපි හොයන්නේ කොහොමද? ඇත්ත y යගයන් විචලතාව වෙන සමීකරණ මතකයි නේද? ඔයගොල්ලන්ට විචලතාව වෙන සමීකරණ නේද? විචලතාව හොයන්නේ කොහොමද? y ඍණ y භාගයේ වර්ගයනේ. මෙයානේ ඇත්ත විචලතාව කියලා කියන්නේ. මතකද? ඔයගොල්ලෝ කලින් පාඩම් වල ඉගෙනගෙන ඇත්ත විචලතාව වෙනනේ. හැම y යගේම y භාව අඩු කරලා වර්ග කරලා ඒ වර්ග වල එකතුව ගන්නවා නේද? ඒකනේ විචලතාව කියලා කියන්නේ. හරි. ඒතර මේ ඇත්ත විචලතාව මේක. එතකොට ඒ විචලතාවෙන් අපි ඊට පස්සේ අපේ උඩ තියෙන මොකද්ද r වර්ගයේ සමීකරණ?
R වර්ග සමීකරණය උඩ තියෙන්නේ අපේ ප්‍රතිපායන ආකෘති විචලතාව කොච්චරද කියන එක. ප්‍රතිපායන ආකෘති විචලතාව කියන්නේ කොහොමද? දැන් මේ y යගේ 70 y යගේ වෙනකොට අපිට දැන් ඉන්නේ පුරෝපතන කරපු y යගේ y 70 ගන්නේ. ඒත් එහෙනම් මොකද මේ y 70 ගයන්ගෙන් y ගේ මධ්‍යයන්‍ය අඩු කරලා එයාගේ වර්ගවල එකතුව ගන්නවා. ඒ කියන්නේ මේක තමයි අපේ r වර්ගය හොයන සමීකරණය. ඒ කියන්නේ මොකද්ද? y මේ ඇවිල්ලා අපේ ආකෘතිය නෙමෙයි මේ ඇවිල්ලා ඇත්ත දත්තවල y යකගේ විචලතාව. ඉන්නේ විචලතාවයෙන් කොච්චර ප්‍රමාණයක්? ඒ කියන්නේ මෙයා 100යි කියලා හිතන්න. මෙයා 100 නම් ඒ 100න් කොච්චර ප්‍රමාණයක් මෙන්න මේ අපි පුරෝකල්පනය කරපු ආකෘතිය මේ විචලතාවයෙන් කොච්චර විචලතාව පැහැදිලි කරනවද කියන එක තමයි r වර්ගය කියන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ දැන් මෙයාගේ මුළු විචලතාව 500ක් කියලා ආවා කියලා. එතන මෙයාගේ මුළු විචලතාව 400ක් කියලා ආවා කියලා හිතන්න. එතකොට මේ r වර්ගයෙන් කියවෙන්නේ මේ ඇත්ත දත්තල විචලතාවල 500 400ක් තමයි මේ අපේ ආකෘතියෙන් පැහැදිලි කරන්නේ. කියන්නේ මෙයාගේ r වර්ගයට එනවා 0.8යි කියලා. ඒ කියන්නේ මුළු විචලතාවයේ 80ක් විතරයි r වර්ගයට පැහැදිලි කරන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. පැහැදිලි. දැන් එතකොට මේකත් උන ලියා ගන්න තරම් හදන්න නම් ඉන්නේ නැහැ. r වර්ගයේ සමීකරණය මේක තමයි. එතකොට දැන් මේ අපේ ස්ලයිඩ් එකේ දීලා තියෙන උදාහරණය මොකක්ද කරලා තියෙන්නේ? දැන් මේ y 60 ගැන හොයලා තියෙනවා. ඊට පස්සේ y 70 ගැන අපි දන්නවා. ඊට පස්සේ ඊළඟ තීරුවක් තියෙනවා මේ y 60 y bar කියලා. මේ ගිහිලා තියෙන මෙන්න මේ කැලෝ යන මේ අපේ මේ හරියලාවේ දෙකේ උඩ කැලල ගන්න තමයි මේ ඊළඟ තීරුව ගිහිලා තියෙන්නේ. ඒතර ඒකේ y 60 y bar. අර y 60 ගෑම වෙන y bar එක්ක තියෙන වෙනස දාගෙන ගිහිලා තියෙනවා. ඊට පස්සේ ඒක වර්ග කරලා තියෙනවා. මොකද අපි වර්ගවල එකතු වෙන මේ වෙනස් ඒවා වෙනස් වර්ග කළා වර්ගවල එකතු වෙන ගන්න. ඒතරේ වෙන ඒතරේ වර්ගවලට ඊළඟ තීරුව පාවිච්චි කරලා වර්ගවල ඓක්‍ය අරගෙන තියෙනවා ඊළඟ පිළිගිය. අර 828.61 කියලා තියෙන්නේ මෙයා. 828.61 කියලා කියන්නේ මොකද්ද? අගයන් පුරෝකතනය කරනවා. පුරෝකතනය කරපු අගයන්ගේ මධ්‍යයන්‍ය අඩු කරනවා. අන්නේ මධ්‍යයන්‍ය අඩු කරපු පේලියක් ලියාගෙන ගිහලා තියෙනවා. ඊට පස්සේ අන්නේ මධ්‍යයන්‍ය පුරෝකතනය කරපු අගය අතර වර්ග වල ලියාගෙන ගිහලා තියෙනවා. අන්නේ වර්ග වල එකතුව තමයි මේ 828.61 කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟ තීරුවේ මොකද්ද කියලා තියෙන්නේ? ඊළඟ තීරුවේ ඇත්ත වර්ගය ගැන හා y bar අතර වෙනස් හොයාගෙන ගිහලා තියෙනවා. දැන් අපිට මතකනේ y bar කීයද ආවේ කියලා. y bar කීයද ආවේ? y bar ආවේ 4 නේ. 42 උනේ සිග්මා y bar ආවේ 4 නේ. එතකොට දැන් අපේ ඇත්ත වයියගේ මේ පළවෙනි එකේ කීයද ආවේ? y bar ආවේ 7ද? නෑ සෝරි මේ වැරදුනා මට. y bar ආවේ 25 නේ. y bar ආවේ 25. එතකොට y bar ආවේ 25. එතකොට දැන් මේ අර බලන්න අර y 60 y bar y 10 නවා. y hat 11.4 නම් y bar උනේ කීයද? මම මේකේ එක පදයක් එන්න හැටි පැහැදිලි කරන්න. පළවෙනි පදේ කොහොමද එන්නේ? පළවෙනි පදේ ඉන්නේ y hat ඉක්කරින y bar y hat එක තාවේ කීයද අපිට? 11.4. y bar තාවේ 25. ඔය කොහොම තමයි අර රීඩ 13.6 කියන පදේ ඇවිල්ලා තියෙන්නේ. ඊළඟ තීරුවේ 13.5 වර්ග කරලා තමයි 18 ගන්න තියෙන්නේ. හරි. එතකොට දැන් ඒ වගේම ඊළඟ අන්තිම තීරුවට කලින් තීරුවේ අපි හොයලා තිනවා අර 70 යකින් y bar අඩු කරලා. 70 යකින් කීයද? 10නේ. y bar කීයද? 25. මේ 10 වෙන 25න් තමයි ඍණ 15 කියන එක ඇවිල්ලා තියෙන්නේ. අර ඍණ 15 කියනවාගේ ඒ කියන්නේ y ඍණ y bar y එක ඍණ y bar කොහොමද ඇවිල්ලා y එක 10ක් තුනා y bar 25ක් තුනා. ඕකෙන් තමයි ඍණ 15 ඇවිල්ලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඒ විදිහට ඒ තීරුව ලියාගෙන යනවා. ඊට පස්සේ ඒ තීරුවෙන් එන්නේ මොනවද? ඒ තීරුවේ තියෙන මෙන්න මේ y එක හා y bar මධ්‍යයන්‍ය හා අදාළ සත්‍ය අදාළ දත්තාංකය අදාළ y කියන අතර වෙනස් ටික තමයි ඒ තීරුවෙන්. ඊට පස්සේ ඊළඟ තීරුවෙන් ඒකේ වර්ග කරලා තියෙනවා. ඊට පස්සේ වර්ගවල අයිකයෙන් තමයි අපිට මේ ඇත්ත දත්තවල දාලා විචලතාවය. එතකොට මේ ඇත්ත දත්තවල විචලතාව ඇවිල්ලා තියෙනවා කීයද කියලා දුත්තේ? 850 කියලා ඇවිල්ලා තියෙනවා. 850 කියලා ඇවිල්ලා තියෙනවා.
ඇත්ත දත්තල විචලතාව 850යි. හැබැයි අපේ ආකෘතියේ විචලතාව සම්පූර්ණ විචලතාව ගන්න එක නම් අපිට එන්නේ 820.6යි. මේක ලොකුවට හිතන්න එපා කොහොමද එන්නේ කියලා. මතක තියාගන්න මේ ඇත්ත දත්තල විචලතාව වෙන්නේ අදාළ දත්තාංකයේ මධ්‍යයන්‍ය අඩු කරලා වර්ග කරලා ඒවේ ඓක්‍ය ගත්තාම වෙන එක. එතකොට මේ අපේ ආකෘති විචලතාව වෙන්නේ පුරෝගතනය කරපු වගේම මධ්‍යයන්‍ය අඩු කරලා ඒ වෙනස්වල වර්ග කරලා ඓක්‍ය ගත්තාම වෙන එක. ඒතර ඒම ආකෘති විචලතාව විදිහට අපිට එන්නේ තියෙන 820.6 ඒ කියන්නේ तर R वर्ग අපි හොයන්න ඕනේ. ඒතර R වර්ගය කියන්නේ මොකද? 820.6ක බෙදීම 850 නේද? ඒතර මේ R වර්ගය සුළු වෙනවා මෙන්න මේ වගේ අගයකට. 0.9යි 7 වගේ අගයකට. ඒ කියන්නේ මේ ආකෘතියෙන් ඇත්ත ආකෘතිය විචලතාව කොච්චර පැහැදිලි කරනවද? මුළු විචලතාවය 0.9යි. ඒ කියන්නේ ප්‍රතිශතයකට ගත්තොත් කොච්චරද? 97ක් තමයි පැහැදිලි කරන්නේ කියලා අපිට තේරුම් ගන්න. හරිද? දැන් මේ වගුවේ දීලා තියෙනවා ඔය අගයන් ටික නේද? ගෙදරදී නිකන් හදලා බලන්න එනව නේද කියලා. හරි. දැන් හිතන්නකෝ දැන් මේ මෙහෙම අවස්ථාවක් වුණා කියලා. දැන් ඔය R වර්ගයේ විචලන වෙන්න පුළුවන් මොන වගේ අගේ පරාසයකද? බිඳුව හා 1 අතර කියන පරාසයෙන් 1 එනවා නැත්නම් මොන වගේ වෙලාවටද? ඒක වෙන්නේ අර සර්ව සම්පූර්ණ ආකෘතියක් අපි පුරෝගතනය කළොත්. මේ කියන්නේ හිතන්නකෝ අපි පුරෝගතනය කරන හැම දත්තාංකයට දාලා y60 y60 ඇත්ත y අගයකට සමාන වෙනවා. ඒ කියන්නේ අපි පුරෝගතනය කරන අපි ආකෘතිය පුරෝගතනය කරන y60 10 එනවා. කියන්නේ අපි පුරෝගතනය කරන අගයක් 10 එනවා, ඇත්ත අගයක් 10යි. ඊට පස්සේ දෙවෙනි දත්තාංකයට දාලා අපි y60 පුරෝගතනය කරන 15යි කියලා ඇත්ත මේ 15යි කියලා පුරෝගතනය කරනවා. ඇත්ත y අගයක් කීයද? ඇත්ත y අගයක් 15 වෙනවා. ඔහොමම අර හැම අපි පුරෝගතනය කරන හැම y අගයන්ම ඇත්ත y අගයන් මතම මේ පතිතුනත් මොකද වෙන්නේ? එතකොට අර අපි යට 850 කියලා විචලතාවක් කියවනේ. එතකොට අර උඩ හොයන විචලතාවත් ඇයි දැන් y60 ගෙනුත් y අගයන්ටම සමාන වුණානේ. එතකොට ඒ විචලතාවත් අර විචලතාවටම සමාන වෙනවා. එතකොට දැන් යට 850ක් ආවනම් උඩත් 850ක් වෙනවා. එතකොට 850 වෙදී 850 එකක් කියලා නෙන්නේ. ඒ කියන්නේ අර දැන් බැරි වෙලාවක්වත් අපි සර්ව සම්පූර්ණ ආකෘතියක් මේ සර්ව සම්පූර්ණ ආකෘතියක් හොයාගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? එතකොට සියලුම ලක්ෂ්‍ය ප්‍රතිපායන රේඛාව මත පැමිණෙනවා. ඒ කියන්නේ අපි අඳින ප්‍රතිපායන රේඛාව මතම තමයි ඇත්ත ලක්ෂ්‍යයක් තියෙන්නේ. ඒතකොට මොකද දෝෂයක් නැහැ. ඒතකොට මොකද වෙන්නේ? ප්‍රතිපායන රේඛාව ඉතා යෝග්‍ය වෙන අතර නිර්ණය සංගුණකයේ අගය කවුරු හරි එවුවොත් කීයද වෙන්නේ? සම්පූර්ණ සර්ව සම්පූර්ණ ආකෘතිය යන නිර්ණය සංගුණකයේ අගය එකට සමාන වෙනවා. මොකද ස්වායත්ත විචල්‍ය කිහිප එකතු වෙලා පරායත්ත විචල්‍යයේ මුළු විචලතාවම පැහැදිලි කරනවා. ඒ කියන්නේ යට තියෙන මුළු විචලතාව 850ක් නම් උඩ අපේ ආකෘතිය වගේ 850ක විචලතාවක් ලබා දීලා 850ම අපේ ආකෘතිය මගින් පැහැදිලි කරනවා. එතකොට විචාර දෙක අතර කිසිදු සම්බන්ධතාවක් නොමැතුනොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් එහෙම නිර්ණය සංගුණකේ ශූන්‍යයක් වෙනවා. ඒ කියන්නේ නිර්ණය සංගුණකේ r වර්ගය කියන එක බිඳුවක් කියන එකෙන් තේරුම මොකද්ද? අර පරායත විචල්‍ය වලට ස්වායත්ත විචල්‍ය කිහිපෙක එකතු වෙලා අපි පරායත විචල්‍ය විචලතාවයෙන් මොකක්වත් පැහැදිලි කරන්න බෑ. ඒ කියන්නේ මේ විචල්‍ය අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. සම්බන්ධතාවක් නැත්නම් අපි පැහැදිලි කරන්න බෑනේ. සම්බන්ධතාවක් නැහැ කියන එක තමයි R වර්ගයගේ ශූන්‍යයක් කියන එකෙන් තේරුම් ගන්න. එතකොට ඒ කියන්නේ අපේ ආකෘතිය කියන්නේ අපේ ප්‍රතිපායන රේඛාව සුදුසුයි කියලා අපි කියන්නේ කොහොමද? R වර්ගයගේ එකට ආසන්න වෙනවා නම් අපි කියනවා ප්‍රතිපායන රේඛාව සුදුසුයි කියලා. එතකොට R වර්ගයෙන් සාමාන්‍ය 0.5න් අඩු වෙන වගේ 0.5 0.4යි ගණන් 0.3යි ගණන් වෙනකොට මොකද කියන්නේ? අපි කියන අපේ ප්‍රතිපායන රේඛාව ඒ තරම් යෝග්‍ය වෙන්නේ නැහැ කියලා. හරි. ඊට පස්සේ අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් එහෙම මම පොඩි අමතර දෙයක්වත් නෙමෙයි මේක හැබැයි ලොකුවටම මේ ටෙස්ට් වෙන දෙයක් නෙමෙයි මේ සහසම්බන්ධතා සංගුණකයේ සිම්පල් R වර්ගය හා නිර්ණය සංගුණකයේ කැපිටල් R වර්ගය අතර වෙනස තියලා තියෙනවා. දැන් මේ සහසම්බන්ධතා සංගුණකයේ සිම්පල් R වර්ගය කියන එක ඕගොල්ලන්ට මේ මතක ඇති. කලින් පාඩම් වල ඉගෙනගෙන.
එතකොට මේ සහසම්බන්ධතා සංගුණකේ සිම්පල් R වර්ගය කියන්නේ මොකක්ද? සහසම්බන්ධතා සංගුණකේ සිම්පල් R වර්ගය කියන එක අග්ගාලා නිකන් බෝඩ් එකේ ලිව්වොත් එහෙම ඒක හොයන්නේ කොහොමද? අපි ඉංග්‍රීසියෙන් කියනවා coefficient of variation කියලා නේ. සහසම්බන්ධතා සංගුණකේ සිම්පල් R වර්ගයෙන් කියන්නේ සිග්මා. okay මෙහෙම එකක් වෙන්නේ සහ විචලතාව කියලා එකක් වෙන මම සංකේත වලින් දාන්න පන්තිෙන් දාන්නද සහ විචලතාව කියලා එකක් කිව්ව මතකයි නේද? ටිකක් කොවේරියන්ස් xy කියන පද දෙක අතර සහ විචලතාවය එයාව අපි බෙදනවා ඒක එක්කෙනාගේ සම්මත අපගබලයි. මෙයා තමයි මේ සිම්පල් R වර්ගය කියලා කියන්නේ. සහසම්බන්ධතා සංගුණකය කියන්නේ මෙයාට. එතකොට මෙයයි අපේ මේ කැපිටල් R වර්ගය අතර සම්බන්ධය මොකක්ද කියලා තමයි දැන් මේ අපි ඉගෙන ගන්න යන්නේ. ඒතර මෙයාගේ මේ සහසම්බන්ධතා සංගුණකයෙන් කියන්නේ x හා y අතර කොතරම් රේඛීය සම්බන්ධතාවයක් තියෙනවද කියන එක. දැන් මේ සහසම්බන්ධතා සංගුණකයන් ගන්නවා කියන්නේ මොනවද? එයා ගන්නේ 0.1 අතර අගයක්. sorry. එයා ගන්නේ ඍණ 1යි ධන 1යි අතර අගයක්. දැන් එයාගෙන් කියවෙන්නේ දැන් මෙහෙම අපි අදලා කියන කොහොම එක. දැන් මෙන්න x තියෙනවා, මෙන්න y තියෙනවා. දැන් මේ x අගයට දාලා මේ y අගය මේ කියනවා මේ මොකද මේ හොඳ රේඛීය සම්බන්ධතාවයක් තියෙනවා x හා y අතර නේ. හොඳ රේඛීය සම්බන්ධතාවයක් තියෙනවා x හා y අතර. ඒ කියන්නේ මේ සිම්පල් R වර්ගය එකට සමාන වෙනවා. කියන්නේ මේ x හා y අතර තියෙන රේඛීය සම්බන්ධතාවයේ ශක්තිය තමයි සිම්පල් R වර්ගය. ඒ කියන්නේ සහසම්බන්ධතා සංගුණකයෙන් කියවෙන්නේ. දැන් මෙයාට එහෙම මේ අදාළව නැති විසිරිතිත් සටනක් ආවනම් මේ R වර්ගයගේ සිම්පල් R වර්ගයගේ ගොඩක් අඩු වෙයි නේද? මෙහෙම එකක් ආවනම් මොකද? මෙහෙම එකක් ආවනම් එහෙම සිම්පල් R වර්ගයගේ අඩු වෙනවා. ඒතර මෙහෙම එකක් ආවනම් මොකද? දැන් මේ x වැඩි වෙනකොට y අඩු වෙලා. ඒ කියන්නේ අර සම්බන්ධතාව රේඛීය සම්බන්ධතාවක් තියෙන හැබැයි ඍණ. ඒ කියන්නේ ඍණ පැත්තේ රේඛීය සම්බන්ධතාවක් තමයි මේ තියෙන්නේ. මේ වෙලේ එක r වර්ගයේ බිඳු වගේ අවස්ථාවක් සම්බන්ධතාවයක් නැහැ නේද? මේ r වර්ගයේ උඩ එකක්. ධන එකක් මම කලින් ඇල්ලුවා ධන එකට සමාන එකක්. මෙහෙම රේඛීය සම්බන්ධතාව. කියන්නේ මේ x අගයන් හා y අගයන් අතර තියෙන සම්බන්ධතාවක් තියෙනවා. මේ සම්බන්ධතාවයේ නිරපේක්ෂ ශක්තිය කියලා අපි වචනය පාවිච්චි කරනවා. ඒ කියන්නේ ශක්තිය, නිරපේක්ෂ ශක්තිය. නිරපේක්ෂ ශක්තිය කොච්චරද කියන එක තමයි මේ සිම්පල් R වර්ගයෙන් කියන්නේ. හැබැයි දැන් හිතන්නකෝ දැන් අපි අර ගිය සතියේ උදාහරණය පාවිච්චි කරොත් එහෙම අපේ මේ අර මතකද බර්ගර්ස් වල තියෙන ඉල්ලුම බලපෑව මිලහා පාරිභෝගිකයන්ගේ ආදායම මත නේද? දැන් මිලහා බර්ගර්ස් වල තියෙන ඉල්ලුම අතර සම්බන්ධතාව ශක්තිමත් වෙන්න පුළුවන්. අපේ සම්බන්ධතාව ශක්තිමත් වෙන්න පුළුවන්. බර්ගර්ස් වල මිලහා ඒවට තියෙන ඉල්ලුම අතර සම්බන්ධතාව ශක්තිමත් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ සම්බන්ධතාවක් කියන මිල වැඩි වෙන බර්ගර්ස් වල තියෙන ඉල්ලුම අඩු වෙනවා. හැබැයි අපිට කියන්න පුළුවන් ද මිලෙන් විතරක් බර්ගර්ස් වල ඉල්ලුම පැහැදිලි කරන්න පුළුවන් කියලා. එහෙම කියන්න බෑ. අපි දන්නවා පාරිභෝගිකගේ ආදායමත් බලපානවා කියලා. අන්න එතෙදි තමයි අපේ කැපිටල් R වර්ගය මේ අපිට වැදගත් වෙන්නේ. දැන් සිම්පල් R වර්ගයෙන් අපිට කියන්නේ වෙනම අපි සැලකුවොත් එහෙම බර්ගර්ස් වල මිලහා ඉල්ලුම අතර බර්ගර්ස් වල මිලහා ඉල්ලුම අතර ඉතා හොඳ රේඛීය සම්බන්ධතාවක් තියෙනවා වෙන්න පුළුවන්. ඒක අපිට සහසම්බන්ධ සංගුණකේ සිම්පල් R වර්ගයෙන් කියනවා. ඊට පස්සේ අපිට තවත් අපි අපේ අනිත් විචල්‍ය ගත්තොත් එහෙම අපේ අනිත් විචල්‍ය ගත්තොත් එහෙම මොකද පාරිභෝගිකයාගේ ආදායම. පාරිභෝගිකයාගේ ආදායම හා ඉල්ලුම ගත්තොත් එහෙම ඒ දෙන්න අතරත් හොඳ නිරපේක්ෂ සත්‍යයක්. හොඳ රේඛීය සම්බන්ධතාවක් තියෙනවා කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපි දැක්කා ඉල්ලුම හා මිල අතරත් හොඳ රේඛීය සම්බන්ධතාවක් තියෙනවා. අපිට ආදායම හා ඉල්ලුම අතරත් හොඳ රේඛීය සම්බන්ධතාවක් තියෙනවා. මේක ඍණ මේක ධන. ඒතර මේ දෙන්නගේ සිම්පල් R වර්ගය ගන්න එකලොත් හොඳ අගයක් ඒක. හරි.
හැබැයි අපිට කියන්න පුළුවන් මිලෙන් විතරක් අපිට ඉල්ලුම පැහැදිලි ඒ කියන්නේ ඉල්ලුමේ විචලතාව. කියන්නේ ඉල්ලුම පුරෝගතනය කරන්න පුළුවන් කියලා මිල විතරක් පාවිච්චි කළා බැහැනේ නේද? ඔය ඉල්ලුම දැන් මිල වැඩි වෙන අවස්ථාවක ඉල්ලුම හරන පල්ලෑන යනවනේ ඒකට පාරිභෝගික ආදායම අතරට මොකද වෙන්නේ? එතකොට අරකට අර කැන්සල් වෙලා සමහරවිට ඉල්ලුම එක මට්ටමේදී. ඒතර මෙයාගේ මිලෙන් විතරක් ඉල්ලුම පැහැදිලි කරන්න බැහැනේ. ඒතර අපිට මේ සිම්පල් ආර් වර්ගයේ කියන එක ප්‍රයෝජනවත් වෙන මේ දෙන්න අතර සම්බන්ධතාවක් තියෙනවා කියන එක කියන්න විතරයි. මිල පාවිච්චි කරලා ඉල්ලුම පුරෝගතනය කරනවා කිරීමේ හැකියාව පිළිබඳ මොකුත් කියන්නේ කියන්නේ මේ මිල මගින් ඉල්ලුම විවරණය කිරීමේ හැකියාව පැහැදිලි කරන්න අපිට පාවිච්චි කරන්න බෑ සිම්පල් ආර් වර්ගය. මොකද තවත් විචාරේ බලපාන වෙන්න පුළුවන්. අතෙන්ද තමයි කැපිටල් ආර් වර්ගය. කැපිටල් ආර් වර්ගය කියන්නේ මේ ස්වායත්ත විචාරේ එකක් වෙන්න පුළුවන්. මිල විතරක් නම් බලපාන්නේ අවුලක් නෑ. ඒ කියන්නේ ආදායම් බලපාරෙම නැත්තම් ප්‍රශ්නයක් නෑ. හැබැයි බලපාන කුවනෝ විචාල සංඛ්‍යාව එකතු වෙලා ස්වායත්ත විචාරද මේ උදාහරණය මිල හා ආදායම එකතු වෙලා පරායත්ත විචාරය කියන ඉල්ලුමෙන් කොච්චර ඉල්ලුමේ විචලතාවයෙන් කොපමණ ප්‍රතිශතයක් පැහැදිලි කරන්න පුළුවන්ද කියන එක තමයි කැපිටල් ආර් වර්ගයෙන් අපිට ලබා දෙන්නේ. සිම්පල් ආර් වර්ගයෙන් දෙන්නේ වෙන වෙනම අදාළ විචාරය අතර රේඛීය සම්බන්ධතාව කොච්චර හොඳයිද කියන එක. හැබැයි වෙන වෙනම එක එක විචාරය අතර රේඛීය සම්බන්ධතාව හොඳ වෙන්න පුළුවන්. හැබැයි පරායත්ත විචාරයේ මේ රේඛීය විචාරය කිහිපයක් එකතු වෙලා වෙන්න පුළුවන් පරායත්ත විචාරය පුරෝගතනය කිරීමේ හැකියාව ලැබෙන්නේ. එතකොට මේ පරායත්ත විචාරය පුරෝගතනය කිරීමේ හැකියාව කියන කවුරු හරි වොත් මොකද්ද පාවිච්චි කරන්න ඕන පරාමිතිය. එතකොට කැපිටල් ආර් වර්ගය. සිම්පල් ආර් වර්ගයෙන් එක විචාරය යොගල අතර රේඛීය සම්බන්ධතාව කැපිටල් ආර් වර්ගයෙන් තමයි අර විචාරය ඔක්කොම එකතු වෙලා පරායත්ත විචාරය විවරණය කිරීමේ හැකියාව පිළිබඳ නියමයක් ලැබෙනවා. ඒක තමයි මේ දෙකේ වෙනස. ඉතින් සිම්පල් ආර් වර්ගය මගින් රේඛීය සම්බන්ධතාවක නිරපේක්ෂ ශක්තිය තමයි මනින්නේ. හැබැයි කැපිටල් ආර් වර්ගය මගින් පරායත්ත විචාරයේ විචලනයේ කොපමණ ප්‍රතිශතයක් සාමූහික ස්වායත්ත විචාරය මගින් පැහැදිලි කර හැකිද කියලා මයින් ලැබෙන. ඒතර ප්‍රතිපායන රේඛාවේ හොඳ නරක කියන්න පුළුවන් මොකකින්ද? ඒක කියන්න පුළුවන් අපිට කැපිටල් ආර් වර්ගය. මොකද සිම්පල් ආර් වර්ගයේ නිකන් අර කොච්චර හොඳ සම්බන්ධයක් තියෙනවද කියලා විතරයි කියන්නේ. හැබැයි අපිට පූර්වකථනය සඳහා සුදුසුද කියන එක හොයන්න ඕන නම් අපිට කැපිටල් ආර් වර්ගයෙන් පාවිච්චි කරන්න වෙනවා. ඊට පස්සේ මේ සරල ඒකක ප්‍රතිපාදන සඳහා කැපිටල් ආර් වර්ගය සමාන සිම්පල් ආර් වර්ගය කියලා දීලා තියෙනවා. ඒකේ තේරුම මොකක්ද? දැන් සරල ඒකක ප්‍රතිපාදනයේදී මේ විචාරය කීයක් කියනද? එක විචාරයක් ඉන්නේ. ඒතර දැන් සිම්පල් ආර් වර්ගයට හොඳ ආගයක් ආව කියලා හිතන්න. ඒ කියන්නේ දැන් අපි ගමුකෝ මේ අර ගිය සතියේ තව උදාහරණයක් අපි ගත්ත එකක් ගමුකෝ. සේවකයන්ගේ වේතනය හා පළපුරුද්ද. හරි. දැන් සේවකයන්ගේ වේතනයේ පළපුරුද්ද මත විතරක් බලපානවා කියලා හිතමු. එතකොට මොකද වෙන්නේ? මේක වෙන සරල ඒකක ප්‍රතිපායනයක්. එතකොට සිම්පල් ආර් වර්ගයෙන් අපිට හම්බ වෙනවා මොකද්ද? සේවකයන්ගේ වේතනය හා පළපුරුද්ද අතර තියෙන රේඛීය සම්බන්ධතාවය නිරපේක්ෂයි. එතකොට සිම්පල් ආර් වර්ගයෙන් හොඳ ආගයක් ආවා කියන්නේ මොකද්ද? මේ දෙන්න අතර ඉතා හොඳ රේඛීය සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට කැපිටල් ආර් වර්ගයෙන් මැනෙන්නේ මොකද්ද? කැපිටල් ආර් වර්ගයෙන් මැනෙන්නේ පළපුරුද්ද මගින් අර වේතනයේ විචලතාවයෙන් කොපමණ ප්‍රතිශතයක් පැහැදිලි කරන්න පුළුවන්ද කියන එක. දැන් වෙන විචාරයක් නැහැ නේ. ඒතර වෙන විචාරයක් නැතිකොට වේතනයේ මගින් මොකද වෙන්න ඕනේ? වේතනය කියන පරායත්ත විචාරයගේ අර පළපුරුද්ද කියන ස්වායත්ත විචාරයගේ අගේ මගින් විතරක් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අර සිම්පල් ආර් වර්ගයේ නිරපේක්ෂ ශක්තිය හොඳ නම් මේ දෙන්න අතර ඒ ආගේම තමයි අපිට අන්නේ සිම්පල් ආර් වර්ගයට ආපුවගේම තමයි කැපිටල් ආර් වර්ගයට ලැබෙන්නේ. මොකද එක විචාරයක් විතරයි මෙතනදී තියෙන්නේ. එක විචාරයක් විතරක් තියෙනකොට ඒ විචාරය දෙක අතර පරායත්ත විචාරය ස්වායත්ත විචාරය අතර හොඳ රේඛීය සම්බන්ධතාවයක් තියෙනවා කියන්නේ ඒකෙන්ම පැහැදිලි වෙනවා අර මොකද්ද? අපේ ස්වායත්ත විචාරය මගින් පරායත්ත විචාරය පුරෝගතනය කිරීමේ හැකියාවක් ඉහළයි කියලා. කියන්නේ මේ දෙන්න අතර හොඳ රේඛීය සම්බන්ධතාවයක් තියෙනවා කියලා කියන්නේ අපේ x මගින් y ව ඉතා හොඳින් පැහැදිලි කරන්න පුළුවන්. මොකද වෙන විචාරවල බලපෑමක් නැහැ කියලා අපි දන්නවා. සරල ඒකක ප්‍රතිපාදනයේ එක විචාරයක් එක ස්වායත්ත විචාරයක් පමණයි තියෙන්නේ. ඒ හින්දා තමයි මේ ස්වායත්ත විචාරයේ මේ සිම්පල් ආර් වර්ගය කැපිටල් ආර් වර්ගය සමාන වෙන්නේ සරල ඒකක ප්‍රතිපාදනයේදී. හරි. ඒ ටික තමයි දැන් මේ පාඩම සඳහා තියරි කොටස් කියලා අත්‍තරම තියෙන්නේ. දැන් අපි ඊට පස්සේ ගැටළු වලට යමු. අපි අත්‍තරම පසුගිය විභාග ප්‍රශ්න වලින්ම මේ ගැටළු සාකච්ඡා කරන්න බලමු. මොකද ඒතර ඔයගොල්ලන්ට හොඳ අදහසක් ලැබෙනවා මොන වගේ ඒවද විභාගෙදී ඔයගොල්ලන්ට මුහුණ පාන වෙන ගැටළු කියලා. දැන් එතකොට මේ එක්සෑම් එකේදී ගොඩක් වෙලාවට ලකුණු 20ක
ගිය සතියේත් කිව්වා ලකුණු 20ක ප්‍රශ්නයක් එනවා. එතකොට මේ පාඩම හොඳට අධ්‍යයනය කළා ගියා නම් මේ ප්‍රශ්නේ කරලා ලකුණු 20 ලේසියෙන්ම ගන්න පුළුවන්. දැන් බලන්න අපි මුලින්ම තෝරගෙන තියෙනවා 2018 සැප්තැම්බර් ප්‍රශ්නාංක 4. ප්‍රශ්න පොඩ්ඩක් කියවන්නකෝ ඔයගොල්ලෝ. මාත් එක්කම කියමු. මහල් නිවාසයන්හි වටිනාකම වැලියු පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා කොළඹ 4 පිහිටි අර්ධ සුඛෝපභෝගී මහල් නිවාස 1000ක නියදියක් තෝරා ගැනේ. ඒතර නියදියක් තෝරගෙන තියෙනවා 1000ක. ඒ ඇවිල්ලා මේ මහල් නිවාසවල වැලියු එක වටිනාකම තමයි මනින්නේ. මේ සඳහා ස්වායත්ත විචාලයන් 3ක් ලෙස වර්ග මීටර වලින් මනින ලද නිවාසයේ ප්‍රමාණය ඒරියා. ඒ කියන්නේ දැන් මේ වටිනාකමට බලපාන්න පුළුවන් වටිනාකම රඳා පවතින මොනවද කියලා මේකට තෝරගෙන තියෙනවා. මොනවද ඒවා? වර්ග මීටර වලින් මනින ලද නිවාසයේ ප්‍රමාණය. වසර ගණනකින් මනින ලද නිවාසයේ වයස හා මහල් නිවාසයේ පිහිටා ඇති මහල සංඛ්‍යාව වලින් සලකා බැලේ. ඒ අනුව ඒරියා ඒජ් හා ලෙවල් යන විචාලයන් මත පදනම මහල් නිවාසයේ වටිනාකම වැලියු රුපියල් මිලියන වලින් නිර්ණය කිරීම සඳහා පහත් දැක්කන බහුගුණ රේඛීය ප්‍රතිපාදන ආකෘතිය ගොඩනගන ලදී. හරි. දැන් මේගොල්ලෝ මහල් නිවාසවල වටිනාකම තමයි හොයන්න යන්නේ. එතකොට හොයන්න යද්දි මහල් නිවාසවල වටිනාකම හොයන්න යද්දි බලපාන මේවා විදියට බලපාන ස්වායත්ත විචාලය විතර හොයාගෙන තියෙන මොනවද? හොයාගෙන තියෙනවා මහල් නිවාසයේ ප්‍රමාණය කියන්නේ වර්ග මීටර වලින් මයින ප්‍රමාණයයි කොච්චර පරණද කියන එක. ඒ කියන්නේ ඒජ් එකෙන් කොච්චර පරණද කියන එකයි. අනිත් එක මේ මහල් නිවාසයේ පිහිටලා තියෙන තට්ටු අංකයයි තමයි බලපානවා කියලා හොයාගෙන තියෙන. ඊට පස්සේ ඒගොල්ලෝ ආකෘතිය දීලා තියෙනවා නේද? හරි. මේ ආකෘතිය බෝඩ් එකේ ලියලා පටන් ගන්න. R squared ආපු වගේ අතර මම කලින් කිව්වා ඔයගොල්ලෝ ගණනය කරන්න ඉන්න තියෙන chance එක ගොඩක් වෙලාට අඩුයි R squared අපිට ලබා දෙනවා. R squared දීලා තියෙන 0.8යි කියලා දීලා තියෙනවා. ඒතර පළවෙනි ප්‍රශ්නේ විදිහට අහන්නේ මොකද්ද? මෙම අධ්‍යයන සඳහා ප්‍රතිපායන සංගුණකයේ සංගුණක වලින් අදහස් වෙන්නේ මොකක්ද කියලා කියන්න. එතන මේක මම ගිය සතියේ අර අංක ඉලක්කම් සහිත උදාහරණ වලින් පැහැදිලි කළා නේ. ප්‍රතිපායන සංගුණක වලින් කියවෙන්නේ මොකක්ද කියලා. අපි දැන් බලමු මේකට පිළිතුරු ලියන ආකාරය. දැන් මොනවද අපේ ප්‍රතිපායන සංගුණක කියලා කියන්නේ? ප්‍රතිපායන සංගුණක වෙන්නේ අන්තක්ඛණ්ඩය හා බැවුම් සංගුණක ටික නේද? ඒතර මුලින්ම අපි අන්තක්ඛණ්ඩයේ අර්ථ දක්වන්න යනවා. ඒතර අන්තක්ඛණ්ඩයේ අර්ථ දක්වන්න යද්දී මුලින්ම අපිට අන්තක්ඛණ්ඩය කියන්නේ අපේ B note එක නේ. ඒතර B note අර්ථ දක්වන්නේ කොහමද? ඒතර B note ගේ නිකම්ම අර්ථය බලන්න. B note ගේ අර්ථය මම කිව්වා නේද මොනවද? අනෙකුත් නේද සියලුම නේද. මොනවද ස්වයාත විචල්‍යයන් වලගේ ශූන්‍යයක් කරන විට
පරායත්ත විචල්ලය අගේ තම B නෝට් කියලා කියන්නේ. ඒ කියන්නේ වයස, මහල් නිවාසයේ වයස, තට්ටු සංඛ්‍යාව හා මහල් නිවාසයේ ප්‍රමාණය කියන අගයන් බිඳුවක් කරේට මහල් නිවාසයේ වටිනාකම තමයි අන්තක්ඛණ්ඩය ලබා දෙන්නේ. ඒතර අන්තක්ඛණ්ඩයගේ 5.09 මේ කියන්නේ. ඒතර ඔයගොල්ලෝ කියන්න ඕනේ පැහැදිලිව. අනිකුත් ස්වායත්ත විචල්‍යයන් ශෛලිය මගේ ශූන්‍යයක් කරන විට මහල් නිවාසයේ වටිනාකම අන්තක්ඛණ්ඩය මගින් දෙනු ලැබේ කියලා. හැබැයි මෙහෙම කිව්වොත් ලකුණු හම්බ වෙයිද? එහෙම කිව්වොත් ලකුණු හම්බෙන්නේ නැහැ. මොකද දැන් මේක නිකන් ගණිතමය ඔයගොල්ලෝ මේ සමීකරණ දිහා බලලා ඉවරලා කියන දෙයක් නේ. එහෙම විතරක් කියන එක නෙවෙයි අපිට අවබෝධය කියන එකත් වැදගත්. ඒතර අපි හිතන්න ඕනේ මේකේ ඇත්තටම ප්‍රායෝගික අර්ථයක් තියෙනවද කියලා. දැන් අපිට පුළුවන් මේ ඔක්කොම අගයන් ශූන්‍ය වෙන්න. සියලුම ස්වායත්ත විචල්‍ය වල අගයන් ශූන්‍ය කරන්න පුළුවන්ද? ඒ කියන්නේ එහෙම වුණොත් මහල් නිවාසයක් නැහැ නේද? වර්ග ප්‍රමාණය එහෙම ශූන්‍ය වෙන්න පුළුවන්ද? නැහැ නේද? වර්ග ප්‍රමාණයයි වයසයි ඔය ඔක්කොම ශූන්‍ය කළොත් එහෙම අපිට මොකද වෙන්නේ? එහෙම කළොත් එහෙම මහල් නිවාසය නැති වෙනව නේද? ඒ කියන්නේ අපේ ස්වායත්ත විචල්‍ය ඔක්කොම සියල්ලම ශූන්‍ය වීම ප්‍රායෝගික නොවන හින්දා අපේ මේ ඇත්තටම මේ අන්තක්ඛණ්ඩයට ප්‍රායෝගික අර්ථයක් නැහැ. ඒතර ඕගොල්ලන්ට ප්‍රශ්නයක් කරපුවා මෙහෙනම් මේ අන්තක්ඛණ්ඩය ගත්තේ කොහොමද කියලා මම මේ දැන් මේ උදාහරණ විතරක් පැහැදිලි කරන්න මේක එන්නේ නැත්තේ කොහොමද කියලා. දැන් අපි මේ ප්‍රතිපායන රේඛාව හදාගත්ත මෙන්න මේ වගේ දත්ත කීපයක් පාවිච්චි කරලා දත්ත කීපයක් පාවිච්චි කරලා අපි ප්‍රතිපායන රේඛාව කොහොමද හදාගත්තේ? මේ අන්තක්ඛණ්ඩ ඉන්නේ කොහෙද? අන්තක්ඛණ්ඩ කියන්නේ මෙන්න මේ y අක්ෂය කපලා දැන්. අන්තක්ඛණ්ඩ කියන්නේ මේක දික් කරලා ඉන්න මේ y අක්ෂය කැපෙන තැනනේ. ඒතර අපි මෙන්න මේ හැරේ මේ දත්ත ටික පාවිච්චි කරලා තමයි මේ ප්‍රතිපායන රේඛාවක් අපි මේ හදාගත්තේ. ඒතර ඒ හදාගත්ත ප්‍රතිපායන රේඛාවට දාලා වෙනවා මේ. මේක දික් කළාම මෙහෙම y අක්ෂය කපන අන්තක්ඛණ්ඩයක් එනවා. මේ ප්‍රායෝගික අර්ථයක් නැති එකේ තේරුම මොකක්ද? ඇත්තටම දත්ත මේ හැරේ නෑ. අපි අර මේ රේඛාවේ අපි ආකෘතිය ගොඩනගද්දී මේ හරිය තියෙන දත්තරිය පාවිච්චි කරලා රේඛාවක් කරලා ඒක දිග්ගැස්සීම වෙන්නේ මේ අන්තක්ඛණ්ඩයක් ආවේ. ඒ කියන්නේ මේ අන්තක්ඛණ්ඩය කියන අගය තියෙන්නේ මේ ඇත්තට දත්ත තියෙන්න පුළුවන් අගය. ඒ කියන්නේ මේ x අගයක් තියෙන්න පුළුවන් දත්ත පරාසයෙන් පිටත තමයි අන්තක්ඛණ්ඩය තියෙන්නේ. ඒකත් කිව්වොත් එහෙනම් ඉතින් අපේ මේ මේක බලන එක නා ඔයගොල්ලන්ට හොඳටම අවබෝධයක් තියෙනවා කියලා ඒක තේරෙනවා. එච්චර උත්තරයක් මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ. උත්තරේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? උත්තරේ බලාපොරොත්තු වෙන්නේ මේ සියලුම ස්වායත්ත විචල්‍යයන් ශූන්‍ය වෙනවා. ඒක නිසා අපේ අන්තක්ඛණ්ඩයට ප්‍රායෝගික අර්ථයක් නොමැත. ඒක තමයි උත්තරේ. එහෙනම් වෙන්නේ කොහමද? අපේ අන්තක්ඛණ්ඩේ ඉන්නේ අතරම කොහෙද? අන්තක්ඛණ්ඩේ ඉන්නේ අපි පාවිච්චි කරපු දත්ත පරාසෙ පිටත තමයි අන්තක්ඛණ්ඩේ ඉන්නේ. අන්තක්ඛණ්ඩේ අරන් තියෙන අපි මේ අන්ත ප්‍රතිපායන එක දික් කරලා. ඒකට ප්‍රායෝගික අර්ථයක් නැති. වෙන්න පුළුවන් දත්තාගයන් වලින් පිටත තමයි අන්තක්ඛණ්ඩේ ඉන්නේ. ඊට පස්සේ අපි බලමු අපේ B1 B2 B3 කියන අගයන්. ඒ කියන්නේ අනිකුත් ප්‍රතිපායන සංගුණකවල පැහැදිලි කිරීම. හරි. එතන දැන් අනිකුත් ඒවා පැහැදිලි කරන්නේ කොහොමද? දැන් B1 ප්‍රශ්න කීයක් දහන්නේ අපිට B1 පැහැදිලි කරන්න විතරයි නේද? B නෝට් න බැවුම් සංගුණකය B නෝට් හා බැවුම් සංගුණකය B1 0.2 හා B2 වලින් අදහස් කරන B1 B2 විතරයි අපිට පැහැදිලි කරන්න දීලා තියෙන ප්‍රශ්න නේද? එතකොට B1 වලින් පැහැදිලි කරන්නේ මොකද්ද? මේකේ තේරුම තමයි දැන් අපේ වර්ග මීටර වලින් අපි B1 මනින්නේ නේද? එතකොට B1 වර්ග මීටර එකකින් වැඩි කළොත් එහෙම වටිනාකම කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවද කියන එක තමයි මේ දීලා තියෙන්නේ නේද? හැබැයි දැන් මෙහෙම විතරක් කිව්වොත් අපිට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒතර අපි කියන්න ඕනේ දැන් අපේ ආකෘති ඉන්නවනේ කොච්චර ඉන්නවද අපිට ස්වායත්ත විචල්‍ය. අපිට ස්වායත්ත විචල්‍ය 3ක් ඉන්නවා. මොනවද? අපේ මහල් නිවාසයේ වයස ඊට අමතරව අපේ මහල් නිවාසයේ ප්‍රමාණය හා මහල් නිවාසයේ පිළිලා තියෙන තට්ටු අංක කියන 3ක් ඉන්නවනේ. ඒතර මම ගිය සතියේ ඔයගලන්ට මතක ඇති අර බහුපද රේඛීය ප්‍රතිපායනයේදී අපේ බැවුම් සංගුණක අර්ථ දක්වද්දී අපි කියන්න ඕනේ මොකක් හරි බැවුම් සංගුණකයක් අර්ථ දක්වද්දී. කියන්නේ බැවුම් සංගුණකයක් අර්ථ දක්වනවා කියන එක තේරුම මොකද්ද? බැවුම් සංගුණකේ ඒකක එකකින් වෙනස් කරපුවාම
දැන් අපිට ප්‍රශ්නයක් අහලා තියෙනවා තේජාන්. එතකොට y අක්ෂය කැපෙන තැන ලැබුණාගේ. ඔව් y අක්ෂය කැපෙන තැනට අන්තක්ඛණ්ඩය කියලා තමයි ඒක අර්ථ දැක්කේ. මේ කියන්නේ දැන් අපි දැන් අර කලින් ප්‍රශ්නේ ගැන එතකොට අපිට දත්ත ටිකක් දීලා දෙනවා. දැන් ප්‍රායෝගික දත්ත ටිකක් ඔය වර්ග ප්‍රමාණයම ශූන්‍ය වෙන්න බෑනේ. එතකොට x ධනාගයන් ඒ කියන්නේ x බිඳුව කියලා ඇත්තගයක් නෑ. ඒ කියන්නේ අපේ ඇත්ත දත්තේ ඉන්නේ අර x බිඳුව හරිය ඇත්ත දත්ත නෑ. එතකොට අපි තියෙන ඇත්ත දත්ත පාවිච්චි කරලා රේඛාවක් අඳිනවනේ. එතකොට අන්තක්ඛණ්ඩයක් අපේ ආකෘතියට ඕනේනේ. එතකොට අන්තක්ඛණ්ඩයක් අපේ ආකෘතියට ඕන හින්දා අපි කරන්නේ මේ අපි ඇත්ත දත්ත පාවිච්චි කරලා අතු රේඛාව අපි දික් කරනවා y අක්ෂය කැපේ. ඉන්නේ y අක්ෂය කැපෙන තමයි අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. එතකොට අන්තක්ඛණ්ඩයක් අපේ ආකෘතියේ තියෙනවා. හැබැයි අන්තක්ඛණ්ඩේ ප්‍රායෝගික අර්ථයක් තමයි නැත්තේ. අන්තක්ඛණ්ඩයක් තියෙනවා. ඒ කියන්නේ දැන් x එකට අදාළ y යගේ ඉන්නේ අර x එක කියන අගය ඒ අදාළ ප්‍රතිපාදන සංගුණකෙන් වැඩි වෙලා අන්තක්ඛණ්ඩේ එකතු වෙලා තමයි y යගේ අපිට ලැබෙන්නේ. හැබැයි අර අන්තක්ඛණ්ඩේ විතරක් ප්‍රායෝගික කවුරු අර්ථ දක්වන්න කියම ඒකට විතරක් ප්‍රායෝගික අර්ථයක් නැහැ. මොකද ඒ හැරේ ඇත්ත දත්ත නැති හින්දා. පැහැදිලිද? හරි. හරි දැන් මම කී හිටියේ අපේ මේ B1 අපේ මේ මොකක්ද B1 ඒ කියන්නේ 0.26 කියන අපේ බෑවු සංගුණකේ පැහැදිලි කරන්න හැටි. එතකොට අපිට නිකන් කියන්න බෑ මේ වර්ග අපේ මහල් නිවාසයේ ප්‍රමාණය වර්ග මීටර එකකින් වැඩි කළ විට වටිනාකම මැනලා තියෙන මිලියන 0.2කින් වැඩි වෙනවා කියලා. අපි කියනවා හැමතිස්සෙම බහුපද රේඛීය ප්‍රතිපායනයේදී ප්‍රතිපායන සංගුණක අර්ථ දක්වද්දී අපි මොකක් හරි එක ප්‍රතිපායන සංගුණකයක බලපෑම අධ්‍යයනය කරද්දී අපි හැමතිස්සෙම බලන්න ඕන අනිත් ස්වයාත් විචාලයන් වලට අදාළගේ නියතව තියනවාද කියලා. නැත්නම් අපිට මෙයාව අයිසොලේට් කළේ කියන්නේ එක විචාලයක් විතරක් වෙන් කරලා එක විචාලයක් විතරක් අයිසොලේට් කරලා එයාගේ බලපෑම පැහැදිලි කරන්න බෑ අනිත් විචාලයත් විචලන වෙද්දී. මොකද අනිත් ඒවාත් බලපෑම වෙනවනේ. ඒතර අනිත් විචාල්‍ය වලගේ නියතව තියලා තමයි අපි එක විචාල්‍යයක බලපෑම පැහැදිලි කරන්න යන්න ඕනේ හැමතිස්සෙම. ඒතකොට ඒක අපි විභාගෙදිත් කියන්න ඕනේ. නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒතර මොකද්ද අපි කියන්න ඕනේ? ඒතර අපි කියන්න ඕනේ අනිකුත් විචාර මොනවද අපේ තියෙන්නේ? ප්‍රමාණය හා මට්ටම නේද? ප්‍රමාණය. නෑ වයස හා පිහිටා ඇති මට්ටම නේද? කියන්නේ මහල් නිවාසයේ වයස හා මහල් නිවාසයේ පිහිටා ඇති මට්ටම නොවෙනස්ව පවතින විට. ඒ කියන්නේ එන්නේ විචල්‍ය අපි නියතව තබා ගන්න විට ප්‍රමාණය වර්ග මීටර එකකින් වැඩි කළ විට රුපියල් මිලියන 0.26කින් වටිනාකම ඉහළයි කියන එක තමයි 0.26 කියන එකේ තේරුම. ඊට පස්සේ අර 1.23 කියන B2 කියන ප්‍රතිපායන සංගුණකයේ තේරුම මොකද්ද? B2 කියන්නේ 1.23 කියන්නේ වයස බලපෑම නේද? එතන වයස බලපෑම ඉස්සරහා තියෙන ප්‍රතිපායන සංගුණක අතර 1.23 නෙමෙයි නේද? ඍණ 1.23 කියලා තමයි තියෙන්නේ. දැන් මේ ඍණ එකක් ආවම මේකේ තේරුම මොකද්ද? ඍණ එකක් ආවම මේකේ තේරුම අර ඒ අදාළ විචල්‍ය වැඩි වෙනකොට ඒ අදාළ සෝයාත් විචල්‍ය වැඩි වෙනකොට පරායත් විචල්‍යයට මොකද වෙන්නේ? පරායත් විචල්‍ය වැඩි වෙන්නේ හැබැයි පරායත් විචල්‍ය අඩු වෙනවා කියන එක තමයි ඒකේ තේරුම. එතකොට 1.23 පැහැදිලි කරද්දිත් අපි ඒ කියන්නේ මේ ඇවිල්ලා මේ මහල් නිවාසයේ වයසනේ. එතකොට අපි අනිකුත් සෝයාත් විචල්‍ය වෙන මහල් නිවාසයේ මට්ටම හා මහල් නිවාසයේ ප්‍රමාණය අපි නියතව පවත්වා ගන්නවා කියලා කියනවා. එතකොට ප්‍රමාණය හා මට්ටම නොවෙනස්ව තිබෙන විට මහල් නිවාසයේ වයස වාස්තව එකකින් වැඩි වෙන විට මොකද වෙන්නේ? මිල රුපියල් මිලියන 1.23කින් අඩු වේ කියන එක තමයි ප්‍රතිපායන සංගුණකයේ තේරුම. ඒ කියන්නේ අනිකුත් විචල්‍ය දෙක නොවෙනස් තියෙනකොට මෙයාගේ අපේ වයස විතරක් අපි එකකින් ඒ කියන්නේ අවුරුද්දකින් වයස වැඩි කළොත් එහෙනම් මොකද වෙන්නේ? වටිනාකම මිලියන 1.23කින් පල්ලෙහා යනවා කියලා කියන්න ඕන ඍණ හින්දා. හරි. ඊට පස්සේ අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න තියෙනවා නම් දාන්න chat එකේ. දෙවෙනි ප්‍රශ්නය අහනවා මෙම ප්‍රතිපායන අධ්‍යයනය මගින් R වර්ගයේ 0.86ක් හා අවශේෂයන්ගේ වගුවක් table of residuals ලබා දී. R වර්ගය අපිට දීලා තියෙනවානේ. අවශේෂයන්ගේ වගුවකුත් ලබා දෙනවා කියලා තියෙනවා. අපිට දීලා නැහැ. එහෙම එකක් දෙනවා කියලා කියලා දෙනවා. මේ අවශේෂයන් කියන්නේ මොනවද? අවශේෂයන් කියන්නේ වැරදි පද නේ. අවශේෂයන් විශ්ලේෂණය කළ විට කිසිදු ක්‍රමික රටාවක් පෙන්눔 නොකරයි. එක් දත්ත ලක්ෂ ප්‍රතිපායන රේඛාව හා අනුසීහනය කිරීමේදී ඇතිවන්නා වූ දෝෂයන්ගේ අවශේෂයන් සසම්භාව්‍ය ව්‍යාප්තියක් ලෙස හඳුන්වා දිය හැකියි.
මෙම අධ්‍යයනයේ බහුගුණ නිර්ණතා සංගුණකයේ R වර්ගය මගින් කුමක් නියෝජනය අදහස් කරයිද? වැලි වගේ පුරෝකථනය කිරීමට මෙම ආකෘතිය භාවිතා කිරීම පිළිබඳ ඔබ සෑහීමකට පත් වේද? ඔබේ පිළිතුර පහදන්න. දැන් බලමු මේ ප්‍රශ්න උත්තර දෙන්න. තීරි ප්‍රශ්න අහලා දෙන්නේ. මෙයාගේ ප්‍රශ්න ගොඩක් වෙලාවට අහනවා අපි එතකොට මේවට උත්තර දෙන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. එතන අපේ ප්‍රශ්නේ කොටස් දෙකක් තිබ්බන්නේ නේද? R වර්ගය ගැන අහලා තිබ්බනේ මොකක් පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා තිබ්බේ? R වර්ගය මගින් කුමක් නියෝජනය කරයිද අදහස් කරයිද කියලා දීලා තිබ්බන්නේ. අපි ඒතර ඒ කැලේට උත්තර දෙන්න බලමුකෝ මුලින්ම. R වර්ගයේ නියෝජනය වෙන්නේ මොකද? R වර්ගයේ නියෝජනය වෙන්නේ අපි දන්නවා දැන් ටිකර කලින් ඉගෙන ගත්ත නේද? මේ ප්‍රතිපායන ආකෘතිය විවරණය කිරීමේ හැකියාව. කොච්චර පැහැදිලි කරන්න හොඳයිද? කොච්චර පුරෝගතනය කරන්න හොඳයිද කියන එක තමයි මේ R වර්ගයෙන් පැහැදිලි වෙන්නේ නේද? ඒක කියාගත්තා නම් හරි අපි නේද? ඒතර අපි කියන්න ඕනේ R වර්ගයේ මගින් පැහැදිලි වෙන්නේ ප්‍රතිපායන ආකෘතියේ විවරණය කිරීමේ හැකියාව නේද? ඒතර ඒ කියන්නේ එහෙනම් R වර්ගය එකට ආසන්න ආගයක් 0.86ක් ආවහම ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද කියලාත් අපි කියනවා. ඒතර කියනවා R වර්ගයගේ එකට ආසන්න ආගයක් මගේ යෝජනා වෙන්නේ මොකද්ද? තෝරාගත් ආකෘතිය පුරෝකථනය අනුව බෙහෙවින් සාර්ථක බව. දැන් මේක මම කීපතාවක් මුලින්ම තියරි එක ගන්නවත් කිව්වා නේද? R වර්ගය එකට ආසන්න ආගයක් කියලා තමයි 0.5ට වැඩි යන්න හොඳයි කියලා තමයි අපි කියන්නේ. ඒතර R වර්ගය මේකේ 0.8යි ගොඩක් එකට ආසන්නයි. R වර්ගය එකට ආසන්න ආගයක් මගෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? ඒකෙන් පැහැදිලි වෙන්නේ අපේ තෝරාගත් ආකෘතිය පුරෝකථනය සඳහා බෙහෙවින් සාර්ථක වන බව තමයි මේකේ තීරණය. හරි. එතකොට ඊට පස්සේ අපි යම් ප්‍රශ්න දෙවෙනි කොටසට. ප්‍රශ්න දෙවෙනි කොටසේ අපෙන් අහනවා මෙම ආකෘතිය වැලිය වගේ පුරෝකථනය කිරීමට මේ ආකෘතිය භාවිතා කරද්දී ඔබ සෑහීමකටපත් වේද කියලා අහනවා. ඒතර සෑහීමකටපත් වේද කියන එකට ඕනෑ උත්තරයක් දෙන්න ඕනේ. ඊට පස්සේ අපි හේතු කියනවා. දැන් එක හේතුවක් තමයි අපි මේ කලින් කිව්ව හේතුව. දැන් ඒතර ඒක ආයි කියන්න ඕනේ. ඔන්න සරලව කියන්න පුළුවන් R වර්ග කියලා ගියක් හා කියලා. ඒතර තව හේතුවක් ඇති. යන්නේ අනිත් හේතුව මොකක්ද කියලා බලමු. අනිත් හේතුව තමයි අපි මේ ප්‍රශ්නේ අහන්න කලින් ඊට කලින් කොටසේ අපිට දීලා තිබ්බා නේද? මෙන්න මේ හේතු ටික. මේ ප්‍රතිපායන අධ්‍යයනයෙන් මගින් R වර්ගය දීලා ඊට පස්සේ කියනවා මේම අවශේෂයන් විශ්ලේෂණය කරලා කිසිදු ක්‍රමික රටාවක් පෙන්වුම් නොකරයි ඒවා සසම්භාව්‍ය ව්‍යාප්තියක් පෙන්වනවා කියලා. මේ අවශේෂයන් කියලා කිව්වේ මොනවද? අවශේෂයන් කියලා කියන්නේ අර වැරදි පද. මතකද අර ගිය සතියේ හෙව්වා. අවශේෂයන් කිව්වේ මෙන්න මේවා අපි මොකක් හරි අගයකට දාලා අපි y hat එකක් පුරවතලේ කරනවා. ඒකට දාලා සත්‍යයගයක් තියෙනවා මේ y එක. අන්නේ වෙනස ස්ටයිලර් වලින් අපි තමයි අවශේෂයන් කියලා කියන්නේ. ඊට පස්සේ මතකද අර එක ස්ලයිඩ් එකක් ඔයගොල්ලන්ට අපි ඉගෙන ගත්තා මේ පුරෝකථනයේ ප්‍රතිපායනේ මේවා මොනවද? ප්‍රතිපායනේ මේ උපකල්පන කීපයක් ඉගෙන ගත්තා මතකද? අන්නේ උපකල්පන වල තිබ්බා නේද? මතකද අර අවශේෂයන් ගැන උපකල්පන කීපයක් තිබ්බා. මේ අවශේෂණය ප්‍රමත ව්‍යාප්ති වියත මේවා විචලතාව නියතයකි. ඊට පස්සේ මේ වගේ මධ්‍යයන්යේ ශූන්‍ය වෙනවා. ඊට පස්සේ මේ තව ඉගෙන ගත්ත උපකල්පනය තමයි මේ අවශේෂ පදයන් සසම්භාවී ව්‍යාප්ති වෙලා දෙනවා කියලා. ඒ කියන්නේ මේ අවශේෂ පදයන් මේ තියෙන එකක්. ඒ කියන්නේ අවශේෂ පදයන් වල අගයන් අපිට දාන්න පුළුවන් x එකට දාලා අවශේෂ පදයක් තියෙනවා. x දෙකට දාලා අවශේෂ පදේ මේ y hat දෙක රින y දෙක මේ x තුනට දාලා අවශේෂ පද හොම අවශේෂ පද තියෙනවා. මේ අවශේෂ පද අහඹුයි කියලා අපි ඉගෙන ගත්තා. ඒ අහඹුයි කියන උපකල්පනේ හරිය ගියොත් තමයි අපේ ප්‍රතිපායන ආකෘතිය හරියන්නේ. කියලා අපි උපකල්පනය කළා. දැන් අපේ ප්‍රතිපායන ආකෘතිය හරියන්න මේ උපකල්පන හරියන්නේ නැහැ. උපකල්පන වලට අපි ආකෘතිය වැරදිලා. ඒතර උපකල්පන හරියන්නේ. උපකල්පන හරියන්න මේවා මේ අහඹු විදියට තියෙනවා. මේ අවශේෂ පද අහඹු විදියට තියෙනවා. ඒවා අතර රටාවක් තියෙන බෑ. ඒතර අපිට ප්‍රශ්නේ තියද්දි මේගොල්ලෝ දීලා තියෙනවා මේ අවශේෂ වල වගුවක් ඒගොල්ලෝ දුන්නා අය. අන්නේ දුන්නු මොකද කියලා තියෙන අන්නේ දීපු අවශේෂයන් දිහා බැලුවම ඒ වගේ කිසිදු ක්‍රමික රටාවක් පෙන්වුම් නොකලයි කියලා. කියන්නේ රටාවක් පෙන්වුම් නොකලා කියන්නේ මොකද? ඒවා අහඹුයි කියන එක නේද? ඊට පස්සේ හොඳටම දීලා තියෙනවා පිළිවෙලටම දීලා තියෙනවා ඇතිවන්නා වූ දෝෂයන්
ගේ අවශේෂයන් සසම්භාව්‍ය ව්‍යාප්තියව පෙන්වනවා කියලා. එතන මෙන්න මේ කරුණත් අපිට ඇත්තටම අපේ ආකෘතිය හොඳයි කියන හේතුවක් කියලා කියන්න පුළුවන්. එතන අපි කියන්නේ කොහොමද ඒක? අපි කියන්න ඕනේ ඔව් කියලා කියන්න ඕනේ. ඔව් කියලා R වර්ග එකක් කියලා. ඊට පස්සේ කියන්න ඕනේ දත්ත ලකුණු වල අනුසීයනයන්හි අවශේෂයන්ව වැරදි පද සසම්භාව්‍ය ව්‍යාප්තියක් පෙන්වයි. එම නිසා දත්ත රටා වඩාත් හොඳින් අනුසීයන වේ කියලා. එතන මේකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම දැන් මේ දත්ත රටා මේ අපි මොකද්ද මේ දත්ත ලකුණු වල අනුසීයනයන් කියලා කියන්නේ මොකද්ද? මේ වචන හැමතිස්සෙම පාවිච්චි කරන්න පුරුදු වෙන්න. මොකද එතකොට හොඳයි අතට. බෝඩ් එක ලියනවා ටිකක් බරවත්නේ. දත්ත ලකුණු වල ලකුණු වල අනුසීයනයන්හි දත්ත ලකුණු වල අනුසීයනයන්හි කියලා කියන්නේ දැන් හිතන්නකො වෙන මේක කියලා අපි මේ අඳපු ප්‍රතිපායන රේඛාව මේ ඉන්නේ x එක x2 x3 කියලා දැන් මේ දත්ත ලකුණු කියලා කියන්නේ මේ x1 x2 x3 කියන්නේ මේක එක දත්ත ලකුණුනේ මේවා. ඒතර ඒවට අදාළව අපි ප්‍රතිපායන රේඛාවක් ඇඳහම අනිත් ප්‍රතිපායන රේඛාවක් ඇඳහම ඒවට අදාළ y යගෙන් අපිට එනවනේ. ඒතර ඒවට තමයි අනුසීයනයන් කියලා කියන්නේ. මේ අපි ප්‍රතිපායන රේඛාව එක්ගුහා වෙන y යගෙන්. කියන්නේ y හැට්ටගෙන ඒවා තමයි අනුසීයනයන් කියලා. ඒ කියන්නේ ඔබන තැන් තමයි අනුසීයනයන් කියලා කියන්නේ. ඒතර y හැට්ටගයක් නෙවෙයි. මේ දත්ත ලකුණට අදාළ ප්‍රතිපායන රේඛාව යවන ලක්ෂ්‍ය ටිකට තමයි මේ අනුසීයනයන් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මේ x අදාළ මේ ප්‍රතිපායන රේඛාව ක්ලික් කරන තැන්වල. ඒතර මෙන්න මේ තැන්වලදී මේ දත්ත ලකුණට අදාළ මේ අපි ප්‍රතිපායන රේඛාව යවන තැන්වලට අදාළ අවශේෂයන් එනවනේ. එප්සයිලන් පද වැරදි පද එනවනේ. මෙන්න මේ වැරදි පදවල ව්‍යාප්තිය සසම්භාව්‍ය ව්‍යාප්තියක්. කියන අහමු ව්‍යාප්තියක් වෙනවා කියලා කියන්නේ අපේ උපකල්පනයක් හරියනවා. මේ උපකල්පනයක් හරියනවා කියන්නේ අපේ ප්‍රතිපායන රේඛා ප්‍රතිපායන ආකෘති පුරෝගතනය කිරීමේ හැකියාව තවදුරටත් හරියන්න එක හේතුවක් කරනවා. ඒක තමයි මෙතෙන් කියන්නේ. කියන්නේ අපි කියනවා මොකක්ද? දත්ත ලකුණු. දත්ත ලකුණු වල අනුසීයනයන් නීති. දත්ත ලකුණු වල අනුසීයනයන් නීති. දත්ත ලකුණු වලට දාලා අනුසීයනයන් නේද? කියන්නේ මේ රේඛාව ෆිට කළ තැන්වලදී දින අවශේෂ පද එප්සයිලන් පදවල ව්‍යාප්තිය මොනවද? හමු ව්‍යාප්තියක් පෙන්වනවා. සම්භාව්‍ය ව්‍යාප්තියක් පෙන්වනවා. එම නිසා මෙම ආකෘතිය මොකද වෙන්නේ? එම නිසා මේ ආකෘතිය අපිට පුරෝකථනය කිරීම සඳහා වඩා සුදුසුයි කියලා කියවනවා නම් ඇති. හරි. बस අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නය අහනවා එක් පවුලකින් කොළඹ 4 මහල් නිවාසයක් මිලදී ගැනීමට අදහස් කර රුපියල් ඔච්චරද මේ දීලා දෙන රුපියල් මිලියන් 17ක් නේද දීලා දෙන රුපියල් මිලියන් 17කට මිල නියම කර ඇති 10 වන මහලේ පිහිටා ඇති වර්ග මීටර් 90ක් වූ මහල් නිවාසයක් හා රුපියල් මිලියන 25කට මිල නියම කර ඇති 4 වන මහලේ පිහිටා ඇති වර්ග මීටර් 110ක් වූ මහල් නිවාසයක් යන අතරින් එක් මහල් නිවාසයක් මිලදී ගැනීමට තීරණය කිරීමට ඔවුන් උත්සාහ දරයි. මේ නිවාස දෙකම වසර 10ක් පැරෙන්නම් ඔබගේ අදහස අනුව හොඳ මිලදී ගැනීමක් වන්නේ කුමන නිවාසයේ මිලදී ගැනීමද? මේ පිළිතුර පහදන්න කියලා දීලා තියෙනවා. එතකොට දැන් මේකට අපි කොහොමද මේ අප්‍රෝච් කරන්නේ? දැන් අපිට දීලා තියෙනවා මේ මහල් නිවාස දෙකක් දීලා තියෙනවා තෝරා ගන්න. ඒතර අහනවා මේ මහල් නිවාස දෙකෙන් මේගොල්ලෝ මිලදී ගන්නව නැත්නම් මොකක්ද කියලා. දැන් අපි සාමාන්‍ය මිලදී ගන්නේ මොකක්ද? අපි ගෙවන මුදලට වඩා වටිනාකමත් එක්ක සංසන්දනය කිරීමේදී අපි ගෙවන මුදල අඩු නම් මොකද වෙන්නේ? අපි ඒක කියනවා නේද? හොඳ මිලදී ගැනීමේ තීරණයක් කියලා. එතකොට මේතන දැන් අපි මිල දීලා තියෙනවානේ. මේ මහල් නිවාස දෙකේ මිල දීලා තියෙනවා. මිලියන 17යි මිලියන 25යි කියලා අපිට මිල දීලා තියෙනවා. එතකොට එහෙනම් අපි බලන්න ඕනේ මොකද්ද? එතකොට අපි බලන්න ඕනේ මිලට සාපේක්ෂව අපේ වටිනාකම කොච්චරද කියලා. දැන් වටිනාකම දීලා නැහැ. මිල විතර දීලා. වටිනාකම හොයාගන්න හැබැයි අපිට ආකෘතියක් තියෙනවා.
අපි ආකෘතිය පාවිච්චි කරලා වටිනාකම හොයන්නේ. මේකේ දීලා තියෙන අතරම මේ අපි අපිට දීලා තිබ්බ උපදරේඛීය ප්‍රතිපාදන ආකෘති පාවිච්චි කරලා ඉවරලා මේ y අගයක් හොයන්න තමයි මේක දීලා තියෙන්නේ. එතන මේ වගේ වෙලාවට සාමාන්‍ය ලේසි ඕගොල්ලන්ට පුළුවන් නම් පොඩි වගුවක් වගේ දාගන්න. ඒත් වගුවක් දාගත්තොත් එහෙම අපිට ඊටාම සරලව මේ ගැටලුව විසඳන්න පුළුවන්. හරි. වගුවට දාගන්න තියෙන ස්වයං විචාලෙට. මොනවද තියෙන ස්වයං විචාල? ප්‍රමාණය තියෙන. වයස තියෙන. ඊට පස්සේ මට්ටම තියෙන. මේවත් එක්ක මේවේ සංගුණක ලියා ගන්න. ඒතර ලේසි සංගුණක මොනවද තිබ්බේ අපිට? ප්‍රමාණයට තිබ්බේ 0.2 කියන සංගුණක. වයසට තිබ්බේ ඍණ 0.2 කියන සංගුණක. මට්ටමට තිබ්බ 0.4 කියලා සංගුණක. මේකෙන් අපිට ආවා වටිනාකම් තමයි හොයන්නේ. අපිට දාස්තු දෙකක් දීලා දෙනවා. අපි දෙකට අදාළ ඒවා පුරවගෙන යනවා. දැන් දෙකෙන් වයස කීයදෝනේ? 10 නේ. අදාළ දෙකටම අදාළ වයස 10 නේ. ඊපස්සේ ප්‍රමාණය මොනවද උනේ? ප්‍රමාණය උනේ එකක ප්‍රමාණය වර්ග මීටර 90ක් වුණා. අනිත් එකේ ප්‍රමාණය වර්ග මීටර 110ක්. ඒතර මට්ටම උනේ මොකක්ද? එකක් පිළිලා තිබ්බේ 10 වෙනි මහලේ. අනිත් එක පිළිලා තිබ්බේ 4 වෙනි මහලේ නේද? දැන් හරියට කියලා හොඳ අත්‍රික ලකුණු කළා. දැන් එන වටිනාකම් දැන් හොයන්නේ. දැන් වටිනාකම් හොයන්නේ කොහොමද? වටිනාකම් හොයන්න පාවිච්චි කරනවා අපේ ප්‍රතිපායන සමීකරණය. ඒතර අපේ ප්‍රතිපායන සමීකරණය හිටියා මොකද්ද? මේක තිබ්බ 5.9 දාන මේ වේටිකේ තිබ්බේ නේද? මම එකක් හොයලා පෙන්නන්න ඔයගොල්ලන්ට වෙන කරන්න. කොහොමද අපි වැලියු එක හොයන්නේ? මේකට දාලා වැලියු එක හොයන්නේ කොහොමද? මේකට දාලා වැලියු එක හොයන්නේ 5.9 දාන ප්‍රමාණය සදා සංගුණක කියේ 0.2 හැද තිබ්බේ මම මේකට ආදේශ කරා. ඒකත් මම ලියන්නේ. වැලියු ආවේ කොහොමද? 5.9 දාන බෝඩ් එක ක්ලියර් වගේද?
මේ ටික පේනවද? ඒත් නේද? මට ලොකුට ලියන්න. බලන්න මට ලොකුට ලියන්න. රාමයා කරන්නේ තායිගලා යනවා. හරි මේ තියෙන අගයන් ටික මම කියවගෙන යන්නම්කෝ. මේ තියෙන අපිට අදාළ මේවා ටික. ස්වයං විචාරිත ප්‍රමාණය වයස මට්ටම කියන විතර අපි පළවෙනි ගෙවල් දෙකක් තිබ්බනේ පළවෙනි ගෙදර ප්‍රමාණය වර්ග මීටර 90යි. එයාගේ වයස 10යි. එයා තීරලා දින මහල 10 වෙනි මහල තමයි තීරලා තියෙන්නේ. හරිද? යටින් ලිව්වේ මම මේ ප්‍රතිපායන සමීකරණ ලිව්වේ. යටින් ලියු සමීකරණ ඔයගොල්ලෝ ගාව තියෙනවද? යටින් ලියු සමීකරණ ඔයගොල්ලෝ ගාව තියෙනවා. ඒ මම ලිව්වේ අර දීලා තිබ්බ සමීකරණ ලිව්වා. එතකොට දෙවෙනි එකේ ප්‍රමාණය වර්ග මීටර 110යි වයස 10යි ඊට මට්ටම එයා පිළිලා තියෙන 4 වෙනි මහල. තමයි යටින් ලියලා තියෙන මේ ප්‍රතිපායන සමීකරණ ලියලා තියෙන්නේ. මේ දීලා තියෙන අපිට ප්‍රතිපායන සමීකරණ සමාන වෙනවා 5.09 දාන 0.26 වරක් ප්‍රමාණය ඒරියා ඍණ 1.23 වරක් වයස දාන 0.48 වරක් ලෙවල් එක මට්ටම. හරිද? දැන් එතකොට තියෙන මේ සමීකරණ ආදේශ කරලා ඉවරලා වටිනාකම හොයන්න තමයි මේ තියෙන්නේ. හරිද? දැන් කරාගේ වටිනාකම හොයන එක කරන්න. ලොකුට ලියන්න. දැන් මම මේ පළවෙනි එක මේ කරන්න පුළුවන්. ඒතර හොයන්නේ කොහොමද? 5.09 එකතු කරනවා. මම මේ වගුවක දාගත්තේ මේ ලේසි. ඒතර පැටලෙන්නේ නැහැ. මේ පෙන්නෝ ටක් ගාලා අගේ දැම්මේ. 0.26 වරක් 90. 0.26 වරක් 90. ඊපස් කීය? ඍණ 1.23 වරක් 1.23 වරක් 10. දැන් පැහැදිලිනේ පේනව නේද ඒක? ඊට පස්සේ මට්ටම මොකක්ද? ඊට පස්සේ තියෙන 0.48 වරක් මට්ටම 0.48 වරක් 0.48 වරක් 10 මල්ලි වේ 10 බිඳුව පේන්නේ නේ. 10 පැහැදිලිනේ? 5.09 වරක් 5.09 දාන 0.26 වරක් 90 ඍණ 1.23 වරක් 10 දාන 0.48 වරක් 10. එතන මේකෙන් එනවා අපි පළවෙනි ගෙදරට දාලා වටිනාකම්. මේක සුළු කළාම ඔයගලන්ට එයි යගයක්. මේක සුළු කළාම ඔයගලන්ට එයි යගයක් 21යි කියනවා. ඔයගලන්ට එයි යගයක් 21යි කියනවා. ඊට දෙවෙනි ගෙදර දෙවෙනි එක වෙන එකක් මම ලියන්නම්. පළවෙනි එක. දැන් මේ සමීකරණය පෙන්වන්නේ නේද? පෙන්වන්න නැත්නම් කියන්න. මලින්ද ඒක ෂේප් නේද? පේනා නේද? ලොකුට ලිව්වේ. දැන් එහෙනම් අපි මේ දෙවෙනි ගෙදරට දාලවත් මේ දෙවෙනි ගෙදර වටිනාකමත් අපි ආකෘතිය ඇතුලේ පුරෝගතනය කරන්න බලමු. මොකද ඒක ඒ වගේම තමයි 5.09 දාන දැන් 0.2 ඒව වෙනස් වෙන්නේ නැහැ. 0.2 වරක් 110 තමයි වෙන්නේ. 0.2 වරක් අපේ වර්ග ප්‍රමාණය දැන් 110යි. ඍණ 2.23 වරක් වයස 10යි. දාන 0.48 වරක් එයාගේ මහල 4 වෙනි මහල තමයි මෙයාගේ. මේක සුරු කළාම ඔයගලන්ට එයි යගයක් වටිනාකම් සඳහා පුරෝගතනය කරපුවාගේ 5යි. හරිද? දැන් වටිනාකමත් අන්න අපි පුරෝගතනය කළා. හරිද?
වටිනාකම තමයි පුරෝකතනය කළා. දැන් එන අපි මිලත් එක්ක සංසන්දනය කරන්න තියෙන්නේ. මිල විදිහට දීලා තිබ්බ මොනවද? මිලත් අපි මේ වගුවට ඇතුළත් කරගමු. යෝජනා කරපු මිල විදිහට දීලා තිබ්බා අපිට. චිත්ත මිල. යෝජිත මිල විදිහට පළවෙනි ගෙදරට අපිට දීලා තිබ්බා මිලියන 1000. දෙවෙනි ගෙදරට යෝජිත මිල විදිහට අපිට දීලා තිබ්බා මිලියන 25. ඒතර පළවෙනි ගෙදරදී හැබැයි මොකද්ද මේ යෝජනා කරපු මිල 17යි. මිල 17කට දෙන්න යන්නේ අතරම 21ක් වටින ගෙදර. දෙවෙනි අවස්ථාවේදී මම මේ 25 ගාලා දුන්නා. 25 මේ උත්තරේ 23.3. ඊට දෙවෙනි එකේ වටිනාකම 23ක් ගෙදර 23.3ක ගෙදර විකුණන්න යන්නේ මිලියන 25කට. එහෙනම් මොන ගෙදරද අපි තෝරගන්නේ? ඔයාලට තව වගුවක් දාලා බලන්න පුළුවන් මේ දෙන්න අතර වෙනස. දැන් අපි තෝරගන්න ඕනේ මොකක්ද? මිල වැඩිද වටිනාකම් වැඩිද? අපි තෝරගන්න ඕනේ වටිනාකම් වැඩි කියන්නේ. අපි තෝරගන්න ඕනේ වටිනාකම් වැඩි. දැන් අපිට පුළුවන් වටිනාකමයි මිලයි අතර වෙනස තෝරලා තව තීරුවක් ඇතුළත් කරගන්න. වටිනාකම ඍණ එළිය වයන්න ඍණ මියන්න. වටිනාකම ඍණ මිල. වටිනාකම ඍණ මිල කීයද? මෙතන වටිනාකම මිල අඩු කරපුවා වෙනවා 14. මෙතන වටිනාකම මිල අඩු කරපුවා වෙනවා කීයද? මිල 1.7. අපි තෝරගන්නේ මොකද්ද? වටිනාකම මිලට වඩා වැඩි. ඔප්ෂන් එකනේ අපි තෝරගන්නේ. එහෙනම් අපි තෝරගන්නේ මොකද්ද? අපි තෝරගන්නේ පළවෙනි ගෙදර නේ. එහෙනම් අපි කිව්වනම් හරිය රුපියල් මිලියන 17ක මහල් නිවාසය සඳහා පුරෝකතන කරපු මිල අපිට යෝජනා කරන මිලටත් වඩා අඩු වන බැවින් හොඳ ගණන්දෙනුවක් කළා අපිට කියන්න පුළුවන් කියලා. හරි ඊට පස්සේ අපිට දීලා තියෙන ප්‍රශ්නයක් කොළඹ අතර පවතින මාසික නිවාස කුලිය එහෙම මහල්වල නිවාස ප්‍රමාණය මත කොළඹ හතරේ පවතින මාසික නිවාස කුලිය. දැන් මේ වෙලාවේ වටිනාකම නෙමෙයි මම ඉන්නේ රෙන්ට් එක. ඒ කියන්නේ කුලිය. එම මහල් නිවාසවල ප්‍රමාණය මත පදනම නිර්ණය කිරීම සඳහා එකතු කළ දත්තයන්ගේ එම විචල්‍යයන් අතර ධනාත්මක සම්බන්ධතාවක් පවතින බව අනාවරණය විය. මෙම සම්බන්ධතාවයේ සහ විචල්‍යතාවය 6.83ක් වන අතර එහි සහ සම්බන්ධතා සංගුණකයේ 0.96ක් සහ විචල්‍යතාව සහ සම්බන්ධතා සංගුණකයේ කෙටියෙන් අර්ථ නිරූපණය කරන්න. දැන් එතකොට මේතන මේ නිර්ණය සංගුණක මොනවද දීලා නැහැ, කැපිටල් R වර්ගය දීලා නැහැ. මෙතන දීලා තියෙන්නේ සිම්පල් R වර්ගය. සහ සම්බන්ධතා සංගුණකයයි ඊට අමතරව සහ විචල්‍යතාවය. මතකද සහ සම්බන්ධතා සංගුණකය අපි හෙව්වේ සහ විචල්‍යතාව පාවිච්චි කරලානේ. ඒතර ඒ ටික තමයි මේ දීලා තියෙන්නේ. කලින් කිව්වා සහ සම්බන්ධතා සංගුණකයේ R වර්ගය හොයන්නේ කොහොමද? මේ සහ විචල්‍යතාව. සහ විචල්‍යතාව. අපි බෙදුවා අර කෙනෙක්ගෙනාගේ කියන්නේ XY දෙන්නෙක් ඉන්නවා. සහ විචල්‍යතාව X හා Y අතර. බෙදුවා අපි කෙනෙක්ගෙනාගේ සම්මත අපගත. දැන් මේ සහ විචල්‍යතාවයෙන් අපිට ප්‍රායෝගික අර්ථ දැක්වීමක් නැහැ. දැන් මේ දීලා තියෙන 6.83 කියලා සහ විචල්‍යතාව. ඒතර අපි කියන්නේ මේ සහ විචල්‍යතාවයෙන් කුලිය හා ප්‍රමාණය අතර සහ විචල්‍යතාව මගින් කුලිය හා ප්‍රමාණය අතර සම්බන්ධතාවක් කියන්නේ අපිට හරියට පැහැදිලිව කියන්න බෑ. ඒක අගේ දිහා බලලා. හැබැයි අපිට මේ දෙන්න අතර තියෙන සම්බන්ධය කියන්න පුළුවන් මොකක් පාවිච්චි කළාද? මතකද අර මම කලින් කීපවතාව මේ නිර්ණය සංගුණකේ පැහැදිලි කළා සම්බන්ධ සංගුණකේ R වර්ගයේ
මගින් පැහැදිලිව මොකද කියලා R වර්ගය මගින් මැරෙන්නේ මොකක් හරි විචල දෙකක් අතර තියෙන නිරපේක්ෂ ශක්තිය තමයි කියන්නේ රේඛීය සම්බන්ධතාවය තියෙන නිරපේක්ෂ ශක්තිය තමයි සිම්පල් R වර්ගයෙන් කියන්නේ. ඒතර මෙතන සිම්පල් R වර්ගයේ එකට ආසන්න ආගයක්. ඒක ඊටම ආසන්න ධන ආගයක් අපිට හම්බෙලා දෙනවා. ඒ කියන්නේ ඒකෙන් තේරුම මොකද්ද? ඒකේ තේරුම තමයි එන ගොඩක් අමාරුද? ටක් බලන්න. මට පේන එක හැබැයි මේ ෂේප් එක පේනවා ඒක වුණා. චුට්ටක් ඉන්නේ. මම මේ කියලින්න මේ ප්‍රශ්නේ කියලින්න මේ ප්‍රශ්නේ තවදුරටත් ඕනේ. මම කටින් කියන්නම්. දැන් හරිද? සමහර විට හෙල්ලෙනකොට වෙන්න තියෙනවා. සිම්පල් ආයි හොඳටම පේන්න තුනක් මට කියන්න. සිම්පල් R වර්ගයෙන් කියුනේ සිම්පල් R වර්ගයෙන් තමයි මොකක් හරි සම්බන්ධතාවය කියන්නේ මොකක් හරි විචල්‍යයන් දෙකක් අතර නේද මොකද්ද? සිම්පල් R වර්ගයෙන් තමයි මොකක් හරි විචල්‍ය දෙකක් අතර තියෙන රේඛීය සම්බන්ධතාවයේ නිරපේක්ෂ ශක්තිය මැන්නේ නේද? ඒතර අපිට මෙතන සහ විචල්‍යතාවය 6.83 දීලා තිබ්බනේ අපි කියන්න ඕනේ ඒකෙන් අපිට එහෙම රේඛීය සම්බන්ධතාවයේ ශක්තිය පිළිබඳව මුකුත් කියන්න ප්‍රායෝගික කියවීම හැකියාවක් නොමැත කියන සහ විචාරතාවගේ. හැබැයි අපිට දීලා තියෙනවා සිම්පල් R වර්ගය. ඒ කියන්නේ අපේ සහ සම්බන්ධතා සංගුණකේ දීලා තියෙනවා. එතකොට මේ සහ සම්බන්ධතා සංගුණකෙන් ඉතා පැහැදිලිව අපිට කිසියම් රේඛීය සම්බන්ධතාවයක නිරපේක්ෂ ශක්තිය මනින්න පුළුවන්. හරිද? ඒ කියන්නේ දැන් මෙතන සහ සම්බන්ධතා සංගුණකේ එකට ආසන්න නිසා ඒ වගේම ධනාගයක් කියලා. ධනයකට ආසන්න ලෙස අපිට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් මේ රෙන්ට් එක. ඒ කියන්නේ නිවාස කුලිය හා නිවාසේ ප්‍රමාණය අතර ඉතා හොඳ ශක්තිමත් මොන සම්බන්ධතාවයක්ද? ධන රේඛීය සම්බන්ධතාවක්. ධනයකට ආසන්න නිසා ධන එකට ආසන්න නිසා රේඛීය. ඒ කියන්නේ මොකක් හරි අංශයෙන් එකට ආසන්න නම් ඒ කියන්නේ රේඛීය සම්බන්ධතාව හොඳයි කියන එක. ධන සම්බන්ධතාවක් කියලා කියන්නේ ධනයකට ආසන්න නිසා. ඒ කියන්නේ අපි කියන්නේ අපේ රෙන්ට් එක හා ඒ කියන්නේ නිවාසේ කුලිය හා ප්‍රමාණය අතර ඉතා හොඳ ධන සහ සම්බන්ධතාවක් තියෙනවා කියලා කියන්න පුළුවන්. සහ සම්බන්ධතා සංගුණකයාගේ එකට ආසන්න නිසා. අපි ඊළඟ ප්‍රශ්නෙට දැන් යමු. ඊට පස්සේ තියෙන MCQ එක අපිට බෝඩ් එකේ ලියන්න තු මෙතනම කරන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නව නේද පළවෙනි කොටස MCQ හම්බ වෙනවා කියලා? මේක බලන්න මේ ප්‍රශ්න මොකක්ද කියන්නේ? උසස් පෙළ සිසුන් සාම්පලයක් ඔවුන්ගේ අධ්‍යාපනය පැය සංඛ්‍යාව ලබාගන ලකුණු අතර සම්බන්ධතාව පහත ප්‍රතිපාදන සමීකරණය මගින් දැක්වේ. එතන වයිට දීලා තියෙනවා වගේ ක්‍රීඩ 0.1.2.5 x කියලා. ඒ කියන්නේ x කියන අධ්‍යාපනය කරන අධ්‍යයනය කරන පැය සංඛ්‍යාව මත පදනම් වෙලා ලබාගත් ලකුණු y අතර සම්බන්ධතාවක් තමයි මේ දීලා තියෙන. ඒතර වැඩියෙන් පාඩම් කරන ලකුණු අඩු වෙනවද? එහෙම වෙනවා අඩු වෙන්නේ නේද? සාමාන්‍ය පාඩම් කරන වැඩි තරමට ලකුණු වැඩිනේ. ඒ හින්දා තමයි අර x ගේ අපේ ප්‍රතිපාදන සංගුණකේ ධන අංකයක් විදිහට තියෙනවා. ඒතර මේකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. ඊට සමීකරණ සම්බන්ධතාවය පිළිබඳ පහත වගන්ති සලකන්න. කියන සෑම අධ්‍යාපන පැයක්ම ලබාගත් ලකුණු 101.2කින් ඉහළ දමනවා. දැන් මේ 1.25 කියලා තියෙන්නේ අර ඔය දැන් ඔය දශම ගණන් වල දශම ගණන් ප්‍රතිශත වලට මේ පරිවර්තනය කරලා උතන ඔය තියෙන්නේ. දැන් දශම ගණන් ප්‍රතිශත වලට පරිවර්තනය කරන්නේ කොහොමද? අර කලින් මේ නිර්ණය සංගුණ වලදී මම කිව්වේ 0.96% මේ පරිවර්තනය කළේ කොහොමද? 100න් වැඩි කරලා 0.96 වැඩි කළාම 96 වෙනවා. ඒක තමයි 96ක් කියලා මම පැහැදිලි කරේ. ඒතර මේ දැන් ඔය 0.125 100න් වැඩි කළා 100න් වැඩි කළා තමයි ඔය ප්‍රතිශතයට හරවලා තියෙන්නේ. හරිද? හැබැයි දැන් 1.25 කියන්නේ මේ අන්තක්ඛණ්ඩයයි අධ්‍යාපනය කරන පැය ගාන අතර සම්බන්ධයක් තියෙනවා. ඒතර ඒ අතර නොසලකා හරින්න පුළුවන් නේද? කියන්නේ 0.119 කියන එක විතරනේ නේද? අපිට පාවිච්චි කරන්න පුළුවන් අධ්‍යයනය කරන පැය ගාන සම්බන්ධ කරලා.
ඒතර මේක අපිට නොසලකා හරින්න පුළුවන්. B වල කියනවා සාමාන්‍ය ලෙස ගත්තිර ලකුණු 101කින් ඉහළ දැමීම සඳහා අධ්‍යයනය පැය 1.9ක් අවශ්‍ය වේ. මේකෙන් කියන්නේ අපි ඒකකයක් වෙනස් කරන්නේ පරායත්ත විචල්‍යද ස්වායත්ත විචල්‍යද? අපි සාමාන්‍යයෙන් සලකන්නේ ස්වායත්ත විචල්‍ය ඒකකයක් සඳහා පරායත්ත විචල්‍යයේ සිදු වෙනස තමයි අපි පැහැදිලි කරන්නේ. මෙතන කරලා තියන්නේ මේ පරායත්ත විචල්‍ය. කියන්නේ ලකුණු ප්‍රමාණය ඒකකයකින් ඉහළ දාන්න අවශ්‍ය කරන අධ්‍යයනය පැය අර ප්‍රතිපායන සංගුණකෙන් පැහැදිලි කරනවා කියලා. ඒ කියන්නේ මේ අපිට ඕන එක නෙමෙයි. අපි සාමාන්‍ය ප්‍රතිපායන සංගුණක විතර අපි ගන්නේ මොකද්ද? අපේ ස්වායත්ත විචල්‍ය කියන්නේ x අගේ එකකින් වැඩි කළාම y ට වෙනස තමයි අපි මේ ප්‍රතිපායන සංගුණකයේ විතර අපි පැහැදිලි කරන්නේ. මේ මෙතන කරලා තියෙන අනිත් පැත්ත පරායත්ත විචල්‍ය ඒකකයකින් වෙනස් කරලා. ඒතර ඒකත් වැරදි උත්තරයි. ඊට පස්සේ C බලන්න සෑම අධ්‍යයන පැයක්ම ලබාගත් ලකුණු සාමාන්‍යයෙන් 1.9කින් ඉහළ තමයි. යන්න හරි නේද? අපිට හරි උත්තරයක් හම්බුණා. සෑම අධ්‍යයන පැයක් කියන්නේ අපි අධ්‍යයනය කරන පැය සංඛ්‍යාව ඒකකකින් වැඩි කරොත් එහෙනම් මොකද වෙන්නේ? ලකුණු සංඛ්‍යාව වැඩි වෙන ප්‍රමාණය හම්බෙන්නේ එයාගේ සංගුණකයෙන්. එයාගේ සංගුණකය 0.119යි. දැන් මේ ප්‍රතිශතයනේ දීලා තියෙන්නේ. එතකොට 0.119 අපි 100ෙන් වැඩි කරන්න. එතකොට එනවා අපිට 1.9යි 100ට කියලා. එනේ සෑම අධ්‍යයන පැයක්ම ඒකකකින් වැඩි කරොත් එහෙනම් මොකද ලකුණු සාමාන්‍ය 100ට 1.9කින් වැඩි වෙයි කියන උත්තරය අපිට හරි උත්තරයක් විදිහට බාර ගන්න පුළුවන්. ඊට පස්සේ දීලා දෙනවා සෑම අධ්‍යයන පැයක්ම ලබාගත් ලකුණු හරියටම 0.0.119කින් ඉහළ තමයි කියලා. දැන් අතරම මේ ප්‍රතිපායනයේදී අපි ගොඩනගන ආකෘතිය සාමාන්‍ය ආකෘතියද නැත්නම් මේ හරියටම එකින් එක ආකෘතියද? සාමාන්‍ය ආකෘතියක් නෙමෙයි R වර්ග වල දුන්නත් අපි පැහැදිලි කරන්න හදන්නේ හැමතිස්සෙම අපි විචලතාව තමයි පැහැදිලි කරන්න හදන්නේ. ඒ කියන්නේ මේ පරායත විචල්‍ය විචලතාව තමයි පැහැදිලි කරන්නේ. පරායත විචල්‍ය හැම එකකටම දාලා අංග සම්පූර්ණ හරි උත්තරේ අපි හැම දත්ත සදාන දාලා අංග සම්පූර්ණ හරි උත්තරේම අපි ගන්න උත්සාහ කරන්නේවත් නැහැ. අපි හදන්නේ සාමාන්‍යයෙන් මේ පරායත විචල්‍ය පැහැදිලි කිරීමේ ආගයක්. ඒ කියන්නේ පරායත විචල්‍ය මධ්‍යන්නයත් එක්ක තමයි අපි හැමතිස්සෙම ගනුදෙනු කරන්නේ. ඒතර අපි අර පරායත අර උඩ බලන සෑම C වල උත්තරේ බලනකො සෑම අධ්‍යයන පැයක්ම ලබාගත් ලකුණු සාමාන්‍යයෙන් 1.9කින් ඉහළ තමයි කියලා. අන්න ඒ උත්තරේ තමයි හරි උත්තරේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය තමයි හැමතිස්සෙම ඉහළ දමන්න try කරන්නේ. නැතුව අපි හරියටම හැම දත්ත ලකුණම මේ ප්‍රමාණයෙන් ඉහළ තමයි කියන එක වැරදි. මේ හැම දත්ත ලකුණම දිහා බලන්නේ අපි හැමතිස්සෙම බලන්නේ සාමාන්‍ය දිහා. ඒතර උත්තරේ C විතරයි එතන හරි උත්තරයක් විතර අපිට බාර ගන්න. ඊට පස්සේ දීලා තියෙනවා සමාගමක සියලුම ශාඛාවන්හි විකිණුම් ආදායම වෙළඳ ප්‍රවර්ධන පිරිවැය අතර පහත ප්‍රතිපාර්ශ්විතයක් ස්ථාපනය කළා. එම සමාගම සංඛ්‍යාව ශාඛාවන් දෙකක් අතර වෙළඳ ප්‍රවර්ධන පිරිවැය රුපියල් 75000කින් වෙනස් වේ නම් එම ශාඛා අතර අපේක්ෂිත විකුණුම් ආදායම අතර වෙනස ගණනය කරන්නලු. දැන් y දීලා තියෙනවා 3.6.5යි x කියලා. y දීලා තියෙනවා x කියලා. හරි. එතකොට දැන් කියනවා මේ ශාඛාවන් දෙකක් අතර මේ ප්‍රචාර වේදම අනුව මේ විචල් වික්‍රම ආදායම ප්‍රවර්ධන වේදම. මේ වික්‍රම ආදායම ප්‍රවර්ධන වේදම මත බලපානට මේ කියන්නේ කියන ශාඛාවන් දෙකක් අතර ප්‍රවර්ධන වේදමේ වෙනස 75000. මේ ඉස්සල වෙනස තියෙනවා 5000ක වෙනසක් තියෙනවා x වල වෙනස. එහෙනම් මේවා විකුණුම් ආදායම වල වෙනස කොච්චරද කියලා තමයි අහන්නේ. දැන් අපි හැමතිස්සෙම මේක එකක් කියන එක ගැන කතා කරන්නේ. x ඒකක එකකින් වෙනස් වෙනකොට y එකකින් වෙනස් වෙනවා. 6.5කින් වෙනස් වෙනවා. දැන් මේ දීලා දෙන්නේ ඒකම ඉස්සරහා කැරලා. එකකින් වෙනස් වෙන ප්‍රමාණය තමයි 6.5 කියලා දෙන්නේ. මෙතන කියන්නේ ප්‍රවර්ධන වියදම 75000කින් වෙනස් වෙනවලු ශාඛා 1යි 2යි අතර. ශාඛා දෙකයි අතර ප්‍රවර්ධන වියදම කොච්චරක වෙනස් වෙනවද 75000කින් වෙනස් වෙනකොට y වල වෙනස ඒගොල්ලන්ගේ විකුණුම් ආදායම් වල වෙනස කොච්චරද කියලා තමයි අහන්නේ. දැන් අපි දන්නවා එකකින් වෙනස් වෙනකොට වෙනස් වෙනවා 6.5කින් 75000කින් වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියලා මොකද කරන්නේ? 75000 වැඩි කරන්න. ඒතර අපිට ඔන්න සූත්‍රයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. y වෙනස එන්නේ කොහොමද? y වෙනස තමයි 6.5 වරක්
6.5 වරක් xc වෙනස y වෙනස සමාන 6.5 වරක් xc වෙනස. ආදායම් වල වෙනස් කරන් එන වැත්තේ 6.5 වරක් 5000 ත්‍රේකී 4 ලක්ෂ වර්ගස් 500 ඇදිල්ලේ y වෙනස එන්නේ x වල වෙනස වැඩි කරන්න ඕනේ x ගේ සංගුණකය. ඊට පස්සේ අපිට තව MCQ එකක් දීලා තියෙනවා. MCQ එකක් වෙන්නේ ලොකු ප්‍රශ්න. මේ MCQ එක බලන්න. x හා y විචාලයන් අතර සහසම්බන්ධතා සංගුණකය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. මේ ආයෙ දීලා තියෙන්නේ නිර්ණය සංගුණකයේ කැපිටල් R වර්ගය ගැන නෙමෙයි මේ දීලා තියෙන්නේ. ආයෙ සහසම්බන්ධතා සංගුණකය තමයි මේ දීලා තියෙන්නේ. සහසම්බන්ධතා සංගුණකයාගේ x ගේ හෝ y ගේ මිනුම් ඒකක මත රඳා නොපවතී. රඳා නොපවතී. ඒක හරියද? ඔව්. මෙතනින් කියන්නේ x ගේ y ගේ සම්බන්ධන සහසම්බන්ධතා සංගුණකය කියන්නේ මොනවැම් මැන්නත් සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒ කියන්නේ ඒකකේ මොකක් වුණත් සම්බන්ධතාවයක් තියෙනවා නම් මොකද වෙන්නේ දැන්? ඒකක වලින් වෙන්නේ සමානුපාතික වෙනස් වීමක් නේ දැන්. දුරම ඉන්න පුළුවන් නේ කිලෝමීටර වලින්. එතකොට දුර සතපු වලින් මයින ගත්තොත් එහෙනම් මොකද? කිලෝමීටර හැම කිලෝමීටර ප්‍රමාණයම 1.6 වැඩි වෙන එක නෙවෙන්නේ. ඒකෙන් වෙන්නේ සමානුපාත විචලනයක් නේ. කියන්නේ හැම එකම 1.6 වැඩි වෙන එකක්. එතන මෙහෙම මිනුම් මේකක මත x ගේ y ගේ සම්බන්ධය රඳා පවතින්න බෑ. මිනුම් මේකක අදාළ නැහැ. x ගේ y ගේ සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධ හොඳටම තියෙනවා. ඕක කියවෙන එක තමයි නිරපේක්ෂ ශක්තිය කියලා අපි හැමතිස්සෙම මතකත් පාවිච්චි කළා. x හා y අතර තියෙන රේඛීය සම්බන්ධතාවයේ නිරපේක්ෂ ශක්තිය තමයි අපි මේ සහසම්බන්ධතා සංගුණකයෙන් මැන්නේ. නිරපේක්ෂ ශක්තිය කියලා කියන්නේ අපිට ඒකක අදාළ නැහැ. තියෙන ඇත්ත ඒ කියන්නේ තියෙන සත්‍ය ශක්තිය කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ ඇබ්සලියුට් කියලා නිරපේක්ෂ ශක්තිය. වෙනත් ඒවා මත රඳා පවතින්නේ නැති ශක්තිය තමයි මේ සහසම්බන්ධතා සංගුණකයෙන් මන්නේ නැහැ. ඒක මත රඳා පවතින්නේ නැහැ. ඒ කියන්නේ ඒ කියන උත්තරේ හරි උත්තරය. ඊපස්සේ දීලා තියෙනවා සහසම්බන්ධතා සංගුණකයේ අගය විචල්‍යයන් දෙකෙන් කුමන විචල්‍යයක් x වශයෙන් නම් කරන්නේ දැන් මත රඳා පවතී. එහෙම එකක් නෑ. ප්‍රතිපායනයට තමයි අර දැන් ප්‍රතිපායන හදන්නේ අපි මොකක් හරි වමත පදනම තව එකක් පුරවගතනය කරන්නනේ. සහසම්බන්ධතා සංගුණකයෙන් මයින්නේ මේ මොකක් හරි විචල්‍යයන් දෙකක් අතර සම්බන්ධතාව විතරයි. කවුද x කවුද y කියන එක යාට දාලා නෑ. තියෙන සම්බන්ධතාව විතරයි යමයි. නිරපේක්ෂ සම්බන්ධතාව. කවුරුත් මත කවුරුත් රඳා පවතින්නේ නෑ. එහෙනම් එහෙම කවුද x කවුද y කියලා නම් කරන රඳා පවතී කියන උත්තරේ වැරදි උත්තරයි. ඊට පස්සේ දීලා තියෙනවා සහසම්බන්ධතා සංගුණකයාගේ ඍණ එක හා ධන එක අතර පවතී කියලා. ධන එක වෙන්නේ ධන සම්බන්ධතාවක් වෙනකොට ඍණ එක වෙන්නේ ඍණ සම්බන්ධතාවක් වෙනකොට. ඒ තියෙන එක උත්තරේ හරි. x හා y අතර පවත්නා සම්බන්ධය කොතරම් දුර රේඛීයද යන්න සහසම්බන්ධතා සංගුණකයාගේ මගින් දැක්වේ. ඒක හරි උත්තරයක් නේද? රේඛීය සම්බන්ධතා නිරපේක්ෂ ශක්තිය නෙමයිනේ. එහෙනම් හරි උත්තර මොනවද? A උත්තරේ හරි, C උත්තරේ හරි, D උත්තරේ හරි. ඒ කියන්නේ A කියන choice එක තමයි හරි. දෙවෙනි choice එක A, C හා D. ඊපස්සේ අපිට දීලා තියෙන ලොකු ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්නේ හැම ප්‍රශ්නෙම මම මේ හැම කොටසම මම කරන්නේ නැහැ මොකද දැන් දන්නවනේ කලින් උදාහරණයක් කළා නේද ආයේ එකම හදන්න ඕනේ නේද ඔයගොල්ලන්ට මේක ගෙදරදී හදන්න පුළුවන්.
පර්යේෂණ කණ්ඩායමක් විසින් ආම්ලෙස තෝරාගත් පෙට්‍රල් මෝටර අත නියැදියක සිදු කළ සමීක්ෂණයක් මගින් සමීක්ෂණයකින් පසු පෙට්‍රල් මෝටර අතවල ඉන්ධන කාර්යක්ෂමතාව සඳහා පහත් දක්වන බහුගුණ ප්‍රතිපාදන ආකෘතිය යෝජනා කර ඇතලු. ඒතර වයිට දීලා තිනවා මේ 6.8 නේ ඔම ගෑන්ට් එකක් දීලා R වර්ගයට 0.9 තුනක් දීලා තියෙනවා. මේ විචාරණය පහත පරිදි අර්ථ දක්වනවා. ඒතර මේ ඉන්ධන කාර්යක්ෂමතාවට බලපාන y කියන්නේ ඉන්ධන කාර්යක්ෂමතාව ලීටර් රේඩ් කිලෝමීටර වලින් ඒකට බලපාන විචාරණය විදිහට හඳුනාගෙන තියෙනවා හිස් රථයේ බර කිලෝග්‍රෑම් වලින්. ඊට පස්සේ රථය මේ වනතෙක් ධාවනය කළාද මුළු දුර. කියන්නේ රථය කොච්චර මයිලේජ් එක කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ මයිලේජ් එක වැඩි වෙනවා කියන්නේ වාහනේ පරණ නේද? ඒතකොට ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වෙනවා ඇති. ඊට රථයේ පන්තිය කුඩා මධ්‍යම විශාල ඊපස්සේ ඉන්ධන වර්ගය පෙට්‍රල්ද නැත්නම් හයිබ්‍රිඩ්ද කියන එක තමයි මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන ස්වායත්ත විචාරණය. එම අධ්‍යයන සඳහා ප්‍රතිපාදන සංගුණකේ B0 හා බෑවුම් සංගුණකේ B1 හා B2 අර්ථ දක්වන්න කියලා දීලා තියෙනවා. දැන් මම මේක කෙටි ඉක්මනට කළා දාන්න. දැන් මේකේ B0 ආයි 5.8යි කියන්නේ මොකද? සියලුම ස්වායත්ත විචාරණ ශූන්‍ය වෙනට පරායත්ත විචාරණය ආගෙන දැන් ආයෙත් පාර අපිට කියනවා මේකට ප්‍රායෝගික අර්ථයක් නැහැ කියලා. මොකද මේ වාහනේ බරයි මේ මොනවද වාහනේ බරයි පන්තියයි ඉන්ධන මේ පාවිච්චි කරන ඉන්ධන වර්ගයයි ඊට පස්සේ වාහනේ මයිලේජ් එක ඔක්කොම ශූන්‍ය වෙන ප්‍රායෝගික අවස්ථාවක් තියෙනවා. එහෙම එකක් නැහැ නේද? ඒතර අපිට ආයෙත් පාරක් කියන්න පුළුවන් සියලුම අගයන් ශූන්‍ය වෙනට කාර්යක්ෂමතාව තමයි ඔය 5.8න් ලැබෙන්නේ. හැබැයි ඒ වුණාට එහෙම සියලුම x අගයන් ශූන්‍ය වෙන්නේ නැති ඉන්නේ. ඒකට ප්‍රායෝගික අර්ථයක් නැහැ කියලා. හරි. ගොඩක් වෙලාවට අපිට මේ පැහැදිලි කිරීම ලබා දෙන්න සිද්ධ වෙනවා. මම කලින් පැහැදිලි කළානේ. ඊට පස්සේ අපිට අන්තක්ඛණ්ඩ බෑවුම් සංගුණක දෙකක් පැහැදිලි කරන්න දීලා තියෙනවා. ඒතර බෑවුම් සංගුණකයේ දෙවෙනි එකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? B1 පැහැදිලි කරන්න කියලා දීලා තියෙනවා නේද? B1 කියන්නේ බර නේද? ඒතර B1 පැහැදිලි කරද්දී මොකද කියන්නේ? අනිකුත් විචාරණය. ඒ කියන්නේ මේ රථය ධාවනය කරලා තියෙන දුර, රථයේ පන්තියේ ඉන්ධන වර්ගේ නොවෙනස්ව පවතිනට. ශූන්‍ය නෙමෙයි, නොවෙනස්ව පවතිනට. ඒවා වෙනස් කරන්න නැති වෙනකොට හිස් රථයේ බර කිලෝග්‍රෑම් එකකින් වැඩි කළොත් මේ ඉන්ධන කාර්යක්ෂමතාව කොච්චරකින් අඩු වෙනවද? මේ ප්‍රතිපාදන සංගුණක ඍණාගයක් තියෙන. ඒ කියන්නේ බර කිලෝග්‍රෑම් එකකින් වැඩි කරන ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වෙන්නේ ප්‍රායෝගිකයි නේ. ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වෙනවා බර වැඩි වෙනවා. දැන් බර එකකින් වැඩි වෙන ඉන්ධන කාර්යක්ෂමතාව අර 0.02කින් අඩු වෙනවා කියලා කිව්වනම් හරි. ඒතර ඒ වගේම අනිත් එකත් අර දක්වන ඔයගොල්ලන්ට දැන් පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ප්‍රෝමිලක්කන් දෙකට කිලෝමීටර් 24000ක් ධාවනය කර ඇති කිලෝග්‍රෑම් 850ක ස්කන්ධයෙන් යුතු කුඩා පෙට්‍රල් මෝටර රථයක් පමණක් භාවිතා කුඩා 850ක ස්කන්ධයෙන් යුත් කුඩා පෙට්‍රල් පමණක් භාවිතා වන මෝටර රථයක මධ්‍යන්නේ ඉන්ධන කාර්යක්ෂමතාවය කුමක්ද? මෙම රථය තවත් කිලෝමීටර් 50000ක් ධාවනය වූ නම් අපේක්ෂිත ඉන්ධන කාර්යක්ෂමතාවය කුමක්ද කියලා අහනවා. මේ ආයෙත් පාරක් අපිට ප්‍රතිපාදන සංගුණකයට ආදේශ කරන්න තියෙනවා. දැන් එතකොට මොකක්ද කරන්නේ? අපි කරන්නේ මොකද්ද? අපි ගහ ගන්නවා වගුවක් නේද? එතකොට අපි වගුවක් ගහගෙන ඉවරලා වගුවේ මුලින්ම දා ගන්නවා සංගුණකයට දා ගන්නවා. ඊට පස්සේ ඒ කියන්නේ x1 x2 x3 x4 විතර චල හතරක් ඉන්නවානේ. ඒවට දාලා සංගුණක ටික අපි වගුවේ දා ගන්නවා. ඒතර මම දැන් ආයෙත් මෙතනත් වගුව දාන්න යනවාද තියෙන වෙලාවත් එක්ක. ඕනේ නේද? සමීකරණ ආදේශ කරන්න තියෙන්නේ. එතන x1 x2 x3 x4 දා ගන්නවා. ඊට පස්සේ අදාළ අගයන් ටික දා ගන්නවා. දැන් අදාළ අගයන් මොනවද? පළවෙනි වාහනේට අදාළව නම් බර නේද? බර කිලෝග්‍රෑම් 850යි. මේ ගානක් හදන්න මොන්න මට කියන්න මට ටක් ගාලා හදන්න. බර කිලෝග්‍රෑම් 850යි නේද? ඊට පස්සේ x2 විතර පාවිච්චි කරනවා. x2 විතර පාවිච්චි කරන ධාවනය කරපු දුර කිලෝමීටර් 1000 ගණන් වලින් හරිද? දැන් ඒ වගේම හරියට ආදේශ කරන්න පුරුදු වෙන්න ඕනේ. එන්නේ ඒ පොයින්ට් එක චුට්ටක් දාන්න.
මේ අදාළ සංගුණක ටික මෙතනට දාගන්න. මෙතනට දාන්න. සංගුණක දැම්මක් කියලා තමයි. සංගුණක දාන්න. ඉන්න මෙතන බින්දුවයි බින්දුවයි. දැන් මේක පේන්නේ නැති වුණා. මෙතන ගණන් ගන්න එපා. පේන්නේ නැති වුණා. තියෙනවා. ඊපස්සේ බින්දුවයි ලස්සන. බින්දුවයි දෙකයි හතරයි පහයි. ඔහොම මගයන් ටිකක් තියෙනවා. ඔහොම මගයන් ටිකක් තියෙනවා. දැන් මම ආදේශ ගන්න කියන්නම්. ඉතින් පළවෙනි වාහනේට අදාළ දත්ත ටිකක් දීලා තියෙනවා. පළවෙනි වාහනේට අදාළ දත්ත ටික මොනවද? පළවෙනි වාහනේට අදාළ දත්ත ටික තමයි කිලෝමීටර් 24000ක් ධාවනය කර ඇති. කිලෝමීටර් 24000ක් ධාවනය කළ ඇති. බර කිලෝග්‍රෑම් 850ක්. දැන් බර කිලෝග්‍රෑම් 850 x1 එයාගේ 850යි කාගේ. ඊටසේ දුර කිලෝමීටර් 24000ක් ධාවනය කරලා තියෙනවා. දැන් 24000ම කිලෝමීටර් දානවද? නැහැ. අර කිලෝමීටර් 1000 වලින් අර පෙන්නන 0.3 කිලෝමීටර කියලා තියෙනවා. කිලෝමීටර් 1000 වලින් 10 ගණන් වලින් තමයි මේ ආදේශ කරන්නේ. දැන් වැරදිද ආදේශ කළොත් මේ රිනද ඊට පස්සේ ඉන්ධන කාර්යක්ෂමතාවයේ ලොකු විනාඩයක්. ඒ කියන්නේ මේ වාහනේ යන්නේ ඉන්ධන අපිට හම්බෙන්නේ. ඉන්ධන පිච්චෙන්නේ. දැන් වැරදිද ආදේශ කළොත් ඒ වගේ ප්‍රායෝගික නැති උත්තර හම්බෙනවා. මොකද හරියට ආදේශ කරන්නේ. කිලෝමීටර් 10 කලේ 24000ක් කියන්නේ මොකක්ද? මෙතෙන් බලනවාගේ 24. 24000. ඊට පස්සේ කියන කුඩා පෙට්‍රල් මෝටර රථයක් කියන කුඩා පෙට්‍රල් පමණක් එකක් කියලා කියනවා. කුඩා කියලා කියන්නේ ආයෙත් ක්‍රියාවේ එකයි. පෙට්‍රල් පමණක් කියන්නේ ආයෙත් අගේ එකයි. පෙට්‍රල් පමණක් කියන්නේ ආයෙත් අගේ එකයි. ඒතර මෙන්න මේ අගයන් ටික අපි අර බහුපද ප්‍රතිපාදන සමීකරණයට ආදේශ කරලා y ගේ හෙවුවා නම් හරි. ඒතර y ගේ ඇවිල්ලා දෙන 9.09 මේක ඉතින් හතර ගන්නයි. වෙනම කැවිලි. ඉතින් y 50000ක් දීවට පස්සේ y ගේ නැවෙලා තියෙනවා 8.8යි. එතෙන්දී 50000ක් දාන්න 50 විතරයි දාන්න. පැහැදිලිද? එහෙම ආදේශ කරලා ගන්න තියෙන උත්තරේ. ලොකු දෙයක්. කලින් එකක් කළානේ මම. ප්‍රශ්න දෙක ළමස දෙහන්න. වෙලාව යන හින්දා මම මේ ගොඩක් විවිධ ප්‍රශ්න කවර් කරන්න ඕනේ තමයි කෙටින් කළා ඒක. එතකොට මේ විදිහට හිමු උත්තර දෙක හොයාගන්න. හරිද අපිට එහෙම ඒ ඉන්ධන කාර්යක්ෂමතාව අවස්ථා දෙකකට දාලා හොයාගන්න පුළුවන්. එතන ආදේශයක් විතරයි තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්න බලන්න. තවත් පරීක්ෂණ කණ්ඩායමක් පෙට්‍රල් මෝටර රථ පෙට්‍රල් මෝටර රථවල ඉන්ධන කාර්යක්ෂමතාවය පරීක්ෂීම සඳහා මෙවැනි අධ්‍යයනයක් කිරීමට සැලසුම් කරයි. ඔවුන් නීති සඳහන් ආකෘතිය සඳහා පහත වෙනස්කම් යෝජනා කරයි. නිතරම නාගරික වාහන තදබදයේ ගමන් කරන වාහන හා වාහන තදබදයකින් තොරව ගමන් කරන වාහන යනුවෙන් නීති දෙකක් තෝරා ගැනීම. ඔහොම දීලා ඉවරලා ABC වල යෝජිත වෙනස්කම් ගැන අදහස් දක්වන්න කියලා කියන්නේ. ඒකට අපි කියන එක අදහස් දක්වගෙන නිතරම නාගරික වාහන තදබදයේ ගමන් කරන වාහන වාහන තදබදයකින් තොරව ගමන් කරන වාහන යන නීති දෙකක් තෝරා ගැනීම සුදුසුද කියලා තමයි අපෙන් අහන්නේ. දැන් සාමාන්‍ය ට්‍රැෆික් එකේ යනකොට මොකද වෙන්නේ? අපි කියනවා නේද ෆුවල් අඩුවෙන් කරන්න කියලා නේද? තෙල් පිච්චෙන වැඩි. අතර මේක සුදුසු ඇද්ද? මේ නීති දෙක බෙදන එක. ඔව් සුදුසු වෙන්න පුළුවන් නේද? දැන් මේ මික්ස් එකේ ඔක්කොම වාහන පොදුවේ ගත්තම මොකද වෙන්නේ? ඒතර ඒක අපිට මධ්‍යයනයක් වගේ අගයක් ලැබෙන්නේ. කියන්නේ හිතන්නකෝ දැන් ට්‍රැෆික් එකේ කරන්නේ ලීටරයට කිලෝමීටර් 10ක් වගේ. ඊට පස්සේ පිට අවුට් ස්ටේෂන් යනකොට අපි කරනවා 15ක් විතර. දැන් මේ ඔක්කොම එකට දාලා මික්ස් කළොත් එහෙනම් අපිට 12ක් වගේ අගයක් හම්බෙනවා. අරකටත් නැහැ මේකටත් නැහැ අපිට හොඳ අවබෝධයක් ලබා ගන්න බෑ. හැබැයි අපි මේ නියති දෙක වෙන් කරලා ගත්තොත් එහෙනම් අපිට පැහැදිලිව අගයන් ගන්න පුළුවන් අවුට් ස්ටේෂන් කරන්නේ කොච්චරද කොළඹදි කරන්නේ ට්‍රැෆික් එකේ කරන්නේ කොච්චරද කියලා. ඒතර මේක හොඳ යෝජනාවක් වෙන්න පුළුවන් නේද? අපි ඒකට කොහොමද කියන්නේ? වාහන තදබදිතාවත් යන ඉන්ධන කාර්යක්ෂමතාව ඉතා පැහැදිලි වෙනස් වෙන හින්දා මේ වගේ ආකෘතියකින් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේක තීරණය කරන්නේ කොහොමද? දැන් මේ අපි මේ නියදියක් කඩන්න යනවානේ නියදි දෙකකට. ඒතර අපි හැමතිස්සෙම බලනවා මේ නියදි දෙකට කැඩීම සාධාරණද කියලා. ඒ කියන්නේ ඇත්තට මේ නියදි දෙකේ ඇත්තට මේ නියදි වෙන් කරන්න පාවිච්චි කරන පදනම
පදනම හරි පදනමක්ද කියලා බලන්න. දැන් පදනම ඇවිල්ලා මේ ඇත්තටම බලපාන පදනමක් නේ. ඒ කියන්නේ වාහන තදබදය කියන වාහන තදබදය කියන හේතුව මත ඉන්ධන කාර්යක්ෂමතාව ඇත්තටම වෙනස් වෙනවා. අන්න ඒ වගේ ඇත්ත හේතුවක් පදනම මේ නියති දෙකට කඩනවා නම් ඒක ඇවිල්ලා අපිට කියන්න පුළුවන් සාධාරණ කැඩීමක් කියලා. එකකින් අපිට ඇත්තටම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ බලමු B කොටස. x2 විචල්‍ය වෙනුවෙන් x2 විචල්‍ය වෙනුවට රථයේ වයස භාවිතා කිරීම. x2 විචල්‍ය දැන් x2 විචල්‍ය කියලා අපි පාවිච්චි කළේ මයිලේජ් එකනේ වාහනේ නේද? කොච්චර දුරලා තියෙනවද කියන එක. මොකද්ද අපි පාවිච්චි කළේ වාහනේ ධාවනය වූ ධාවනය කරලා තියෙන මුළු දුරනේ පාවිච්චි කළේ ඒ වෙනුවට වයස පාවිච්චි කරමු. ඒක කොච්චර හරියද? දැන් එහෙම වුණොත් එහෙනම් මොකද වෙන්නේ? දැන් සමහර වාහන තියෙනවා සමහර වාහන තියෙනවා ඒගොල්ලෝ වැඩි යන්නේ නැහැ නේද? ගෙදරට වෙලා තියෙන වාහනේ තියෙනවා එක උබර් වල යනවා නැත්තම් බස් එක යනවා කෝච්චි යනවා නේද? වාහනේ ගෙදර තියෙන්නේ. ඒත් දැන් මේ වාහනේ ගෙදර තිබ්බ පළියට වාහනේ දුවන්නේ නැත්තම් වාහනේ ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වේද? කියන්නේ කෑලි ගෙවෙන්න ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වෙන වාහනේ කෑලි පාරන යනකොට ගෙවෙනකොට ඒ වගේ වෙලානේ. ඒත් දැන් වාහනේ නිකන් ඔය ලස්සන ගෙදර තියෙනවා නම් එහෙම වෙන්න හේතුවක් නැහැ නේද? එහෙනම් දැන් මේගොල්ලෝ මේ කියන ආදේශය කළොත් හරියයිද? දැන් අතරම වාහනේ ඉන්ධන කාර්යක්ෂමතාවට බලපාන්නේ මේ කෑලි කොච්චර ගෙවිලාද කෑලි කොච්චර පරණනවද කියන එක. වාහන තදබදයේ සංඛ්‍යාත්මක. ඔව් දැන් වාහන තදබදයේ මතත් අපේ ඉන්ධන කාර්යක්ෂමතාව බලපාන වෙන්න පුළුවන්. දැන් තේජානි නේද? තේජානි අහනවා අපිට පුළුවන් ද කියලා විචල්‍යයක් හඳුන්වා දෙන්න. අර නියදිය දෙකට කඩන්න නැතුව වාහන තදබදය අනුව ඉන්ධන කාර්යක්ෂමතාව වෙනස් වෙනවද කියලා බලන්න පුළුවන් නේද කියලා. එතකොට වාහන තදබදයේ අනුවත් ඉන්ධන කාර්යක්ෂමතාව වෙනස් වෙන එක අපිට ඕනනම් හඳුන්වා දෙන්න පුළුවන්. හැබැයි දැන් අර එහෙම වුණත් අපිට මේ දැන් ඒ කියන්නේ ඒක අනුවත් බලපානවා. හැබැයි දැන් ඒක අනුව ඒතර ඒ බලපෑමක් දාලා ඉවර වෙලා අපිට වාහන ඉන්ධන කාර්යක්ෂමතාවට වඩා හොඳ අගයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ වුණාට අපිට ආයෙ අර අවබෝධ ගන්න බැරි වෙනවනේ දැන්. ඒතර ආයෙතර මධ්‍යන්නයක් නේ හම් වෙන්නේ. ඒ කියන්නේ දැන් අවුට් ස්ටේෂන් 15ක් කරනවා කොළඹ 10ක් කරනවා දැන් ඕක දැම්ම කියලත් අපිට හම් වෙන්නේ අර මුළු ඒ කියන්නේ අපිට මධ්‍යන්නේ සඳහා හම් වෙන අගය ඒ කියන්නේ මධ්‍යන්නේ සඳහා හම් වෙන්නේ මික්ස් අගයක් නේ. ඇත්තටම ඔව් දැන් ඕකෙන් වඩා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් අර කලින්කට වඩා මම කියන්නේ. වාහන තදබදේ නැති එකට වඩා හොඳ අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන්. මොකද එතර අපිට වාහන තද ට්‍රැෆික් එකේ දැන් නැද්ද කියන සාධකයේ ඒ කියන්නේ අපි ගන්නවා ට්‍රැෆික් එකේ යනාගේ 1යි කියලා. වාහන තදබදේ නැති අවස්ථාවක් යනාගේ 0යි කියලා ගන්නවා. ඒතර එයාගේ දාලිවර වෙලා අපිට ඇත්තටම හොඳ අගයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔව් අපිට ඕනනම් වාහන තදබදේ කියන එක විචල්යක් විතර හඳුන්වා දීලා අපිට ගන්න පුළුවන් වාහනේ ඉන්ධන කාර්යක්ෂමතාව එක විදිහකට. එහෙම නැත්නම් අපිට නියදිය දෙකට කරන්නත් පුළුවන්. දෙකෙන් කොයි එකත් ඇත්තටම හරිය කියලා අපිට කියන්න පුළුවන්. ලොකු ප්‍රශ්නයක් නෑ. හොඳ ප්‍රශ්නයක් අත්‍තර. හරි. දැන් අපි බලමු B කොටසනේ බලපළ හිටියා මේ වාහනේ වයස පාවිච්චි කරන එක මයිලේජ් එක වෙනකොට. මයිලේජ් එක ගන්න වයස පාවිච්චි කරගෙන හොඳ නෑ. මොකද හේතුව? ඇත්තටම අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ වාහනේ කොච්චර දියුවද කියන එක තමයි අපි මනින්න පාවිච්චි කරන්නේ. එතකොට වාහනේ කොච්චර පැරණිද කියන එකෙන් වාහනේ කොච්චර ධාවනය වුණාද කියන එක කියවෙන්නේ නැහැ. ඒතර ඒක හොඳ ආදේශයක් නෙමෙයි කියලා අපි කියනවා. හරි ඊට පස්සේ අපි යමු කොටස් අංක 3ට. X3 විචාලයස වාහනේ එන්ජින් ධාරිතාව එකතු කිරීම. දැන් අර තේජානේ කලින් කිව්වා වගේ දැන් එයා කිව්වනේ අපි ට්‍රැෆික් එක යනවද නැද්ද කියන විචාලය එකතු කරමු කියලා. සොයාගත් විචාලය අතර ඒකෙන් ඇත්තටම වෙන්නේ හොඳක්. ඒ කියන්නේ ඒකෙන් අපේ ආකෘතිය පුරකථනය කිරීම හැකියාව වැඩි වෙනවා. එතකොට ට්‍රැෆික් එකේ යන වාහනයක එක වෙනම හොයන්න පුළුවන්. ට්‍රැෆික් එකේ යන්නේ නැති එකක අර විචාලයට බිඳුව වගේ අගයක් දාලා හොයන්න පුළුවන්. හැබැයි දැන් මේගොල්ලෝ කියන තව විචාලයක් එකතු කරනකොට වාහනේ ඉන්ජිනේ ධාරිතාව කියලා. දැන් වාහනේ බර කියන එක ඔල්රෙඩි මේ ආකෘතිය ආශ්‍රිත තියෙනවා. සාමාන්‍යයෙන් දැන් බර වාහන වලට ලොකු එන්ජින් තියෙන නේද? සාමාන්‍යයෙන් මම කියන්නේ හැම අවස්ථාවෙම මේ පොදුවේ ගත්තාම බර වාහන වල දැන් ප්‍රාඩෝ මොන්ටෙරෝ ගත්තාම බර වාහන වල එන්ජින් එක නේද? අපි එන්ජින් කියන්නේ 3 ලීටර් 4 ලීටර් එන්ජින් කියලා ඒ වගේ ලොකු එන්ජින් තියෙන. ඊට පස්සේ පොඩි වාහන ගත්තොත් එimhe ඇල්ටෝ එක 20 එක ඒ වගේ ගත්තොත් එimhe 1 ලීටර් වගේ පොඩි එන්ජින් තියෙන. ඒතර මේ ඇත්තට මේ වාහනේ බරත් එක්ක මේ එන්ජිනේ
එන්ජිමේ ධාරිතාවත් බලපාලා තියෙනවා නේද? එතකොට මේගොල්ලෝ මේ තව විචල්යක් ඇතුළත් කරමුළු අර කලින් විචල්යකිනුත් කියනවා වගේ අදහසක් තියෙන විචල්යක්. එතකොට ඕගොල්ලන්ට හිතෙන්නේ තව වඩා හොඳ වේද නරක වේද? ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් තවත් දුරටත් පැහැදිලි කරනවා හිතන හොඳයි කියලා. හැබැයි මතකද අපි අර මේ උපකල්පන කළා අපේ ප්‍රතිපායනය සඳහා. ඒකෙදි අපි කිව්වා බහුවිධ ඒකරේඛීයතාව කියලා එකක්. ඒ බහුවිධ ඒකරේඛීයතාවයෙන් කියලා කියන්නේ අපි මේ පාවිච්චි කරන ස්වායත්ත විචල්‍යයන් අතර සම්බන්ධතාවක් තිබ්බොත් ඒ කියන්නේ මේ ස්වායත්ත විචල්‍යයයි පරායත්ත විචල්‍යය අතර නෙමෙයි. අපි ස්වායත්ත විචල්‍ය කිහිපයක් පාවිච්චි කරනකොට එන්නේ ස්වායත්ත විචල්‍ය කෙනෙක් අතර සම්බන්ධතාවක් තියෙන ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? අපේ ප්‍රතිපාදනය හොඳ නැහැ කියලා. ඒ කියන්නේ අපි උපකල්පනයක්ම කළා අපේ ස්වායත්ත විචල්‍ය අතර සහ සම්බන්ධතාවක් නැමත කියලා. ඒතර අපි මේ වගේ දෙයක් කළොත් එහෙනම් අපි උපකල්පනේ වරද්දනවා. උපකල්පනේ වරද්දුවොත් අපි ආකෘතිය වරද්දනවා. තේරෙනවද? එතකොට මේ ඉන්ධන ඒ කියන්නේ වාහනේ එන්ජින් ධාරිතාවයයි වාහනේ බරයි අතර අපි දන්නවා සම්බන්ධතාවක් තියෙන්න පුළුවන් කියලා. ඒතර අපි මෙහෙම විචල්‍යයක් ඇතුළත් කළොත් එහෙනම් අපේ ස්වායත්ත විචල්‍ය අතර සහ සම්බන්ධතාවක් තියෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපි ඒකට කියනවා බහුපද ඒකරේඛීයතාවක් ඇති වෙන්න පුළුවන් කියලා. ලියා ගන්න. බහුපද ඒකරේඛීයතාවක්. ඒ කියන්නේ ස්වායත්ත විචල්‍ය අතර සහ සම්බන්ධතාවක් ඇති වෙන්න පුළුවන්. මේකේ වෙන්නේ අපේ උපකල්පනයක් උල්ලංඝනය වෙනවා. එතකොට අපේ අපේ ප්‍රතිපායන අපේ ප්‍රතිපායන ආකෘතියේ නිර්වාදතාව වැඩි වෙන්න ඒක හේතුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක හොඳ ආදේශයක්, හොඳ යෝජනාවක් නොවේ. ඊට පස්සේ දීලා තියෙනවා මෙම අධ්‍යයනයන්හි බහුගුණ නිර්ණායක සංගුණකයේ R වර්ගයේ 0.93න් අදහස් වෙන්නේ මොකක්ද කියලා. දැන් ඔයගොල්ලෝ හොඳටම දන්නවා කීප වතාවක් නේද? ඉගෙනගෙන 0.93න් අදහස් වෙන්නේ මොකක්ද? 0.93න් අදහස් වෙන්නේ අපි පුරෝකථනය කරපු ආකෘතිය ඊටාම සාර්ථකයි කියලා පුරෝකථනය කරනවා. ඒ කියන්නේ R වර්ගයගේ එකට ආසන්න අගයක් ලබා දීලා තිනවා. ඒ කියන්නේ පුරෝකථනය අනුව බෙහෙවින් සාර්ථක ආකෘතියක් තමයි මේ ආකෘතිය කියලා අපිට තාම පැහැදිලිව කියන්න පුළුවන්. තව ප්‍රශ්න තියෙනවා. මම දැන් ඔක්කොම ප්‍රශ්න කරන්නේ නැහැ. ඔයගොල්ලෝ ගෙදරදී කරන්න. මෙතනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හරි දැන් මේ ප්‍රශ්නේ බලන්න මේ ප්‍රශ්නේ අහනවා මේ 2017 මේ හතරවෙනි ප්‍රශ්න පළවෙනි රෝම ඉලක්කම අහනවා පරාමිතික නිමාන අපේක්ෂිත සලකුණ ගනිද්ද කියලා. ඔය අපේක්ෂිත සලකුණ ගනිද්ද කියලා අහන අර ධන ලකුණ ඍණ ලකුණ ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන එකද කියලා. දැන් මතකද අර අපේ අර ගොඩනැගිලි වල වටිනාකම් වැඩි වෙන එකේ දැන් වර්ග අඩි ප්‍රමාණය අනුව වටිනාකම් වැඩි වෙනවනේ. ඒතර ඒ දෙන්න අතර ධන සම්බන්ධතාවක් තියෙනද ප්‍රතිපාදන සංගුණකේ ධන ලකුණක් හම්බ වෙනවා. හැබැයි ඒ වුණාට දැන් වයස වගේ එකකට තිබ්බේ ඍණ සංගුණකයක්. ඇයි පරණ වටිනාකම අඩු වෙනවනේ. එතකොට එහෙනම් අපේක්ෂිත සලකුණු ඍණ වෙන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න තමයි මේ අහන්නේ. ඊට පස්සේ මම ප්‍රශ්න වල තියෙන විශේෂ කොටස් ඔයගලන්ට පොඩ්ඩක් පැහැදිලි කළේ. පස්සේ මේ ප්‍රශ්නේ අන්තිම එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් මේ දීලා තියෙන්නේ මේ දීලා තියෙන්නේ මේ දීලා මම මේ මුළු ප්‍රශ්නම කරන්නේ මේ ප්‍රශ්නේ පොඩි කොටසක් පැහැදිලි කරන්න. දැන් මේ දීලා තියෙන්නේ මේ බැංකු කුඩා බැංකු වලටයි විශාල බැංකු වලයි ප්‍රතිපායන සංගුණක ඒ කියන්නේ කුඩා බැංකු වල විශාල බැංකු වලයි ප්‍රතිපායන සංගුණක දීලා තියෙනවා. ඒ කියන්නේ මුදල් තැන්පත් කරන ප්‍රමාණය තමයි මේ ආකෘතියෙන් හොයන්නේ අතර. ඒතර මුදල් තැන්පත් කරන්න කුඩා බැංකු වලටයි විශාල බැංකු වලටයි බලපාන විචල්‍යයන් විදිහට ඒගොල්ලෝ හඳුනාගෙන තියෙනවා. කියන්නේ දැන් කුඩා විශාල බැංකු ගමුකෝ දැන් බැංකු වල නම් කියන්නේ නැහැ. විශාල බැංකු වල මුදල් තැන්පත් කරන්න කිසියම් සාධක බලපාන වෙන්න පුළුවන්. ඒතර කුඩා බැංකු වල මුදල් තැන්පත් කරන්න තවත් සාධක බලපාන වෙන්න පුළුවන්. ඒ සාධක විදිහට පොදුවේ හඳුනාගෙන තියෙන සාධක දෙක තමයි මේ පාරිභෝගිකගේ ආදායම y කියලා හඳුනාගෙන තියෙනවා. ඊට පස්සේ පොලිය r කියන්නේ බැංකුවෙන් දෙන පොලිය හඳුනාගෙන තියෙනවා. ඒ නිශ්චය සංකිරීමේ සංගුණකයක් දීලා තියෙනවා. ඒතර මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න තමයි මේ දීලා තියෙන්නේ. මම මේ නිකන් මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔයගොල්ලන්ට ලේසි වෙන්න. ඒත් දැන් බලන්න කුඩා බැංකු ගත්තාම ඒතර ආදාය පාරිභෝගිකයන් ආදායම ගමුකෝ පාරිභෝගිකයන්ගේ ආදායමේ සංගුණකේ විශාල බැංකු වලට අදාළව වැඩි. ඒ කියන්නේ දැන් මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙන්න විශාල බැංකු වල තැන්පත් කරන්න වැඩිද කුඩා බැංකු වලද වැඩියෙන් තැන්පත් කරන්නේ. විශාල බැංකු වල සංගුණක 0.5 කුඩා බැංකු වල සංගුණක 0.3යි. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙන ඒගොල්ලෝ ගිහිල්ලා විශාල බැංකු වල තැන්පත් කරන්න
වැඩි නැඹුරුතාවක් දක්වනවා කියලා මේකෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඊට පස්සේ පොලිය සම්බන්ධතාව බලන්න මේ විශාල බැංකුවේ පොලියයි අතර සම්බන්ධතාව අදාළ සංගුණක 0.3 හැබැයි කුඩා බැංකුවල 0.6යි. කියන්නේ මේකේ තේරුම මේ විශාල බැංකුවල තැන්පත් කරන එක මත පොලිය බලපෑම එච්චර නැහැ. කියන්නේ කුඩා බැංකුවල තැන්පතු ප්‍රමාණයට පොලිය තියෙන බලපෑම තරම් බලපෑමක් විශාල බැංකුවල නැහැ. ඇයි ඒ විශාල බැංකුවල වෙන හේතු හින්දා වෙන හේතු ගොඩක් තියෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ තැන්පතු ප්‍රමාණය වැඩි වෙන්න. ඒ කියන්නේ පොලිය අඩුවෙන් දුන්නත් විශාල බැංකු කියන මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය වගේ හේතු මත ඒගොල්ලෝ වැඩියෙන් කියන මුදල් තැන්පත් කරවෙන්න පුළුවන්. ඒ කියන්නේ පොලිය ඒගොල්ලන් ආකර්ෂණය කරගන්න තැන්පතු ප්‍රමාණය සඳහා පොලිය බලපෑම කුඩා බැංකුවල සාපේක්ෂව අඩුයි කියන එක පැහැදිලි කරගන්න පුළුවන් වුණා නම් ඔයගොල්ලන්ට මෙතන හරි. ඊට පස්සේ අර හතරවෙනි ප්‍රශ්නෙත් අග්ගාලා බලන්නකෝ නිශ්චය කිරීමේ සංගුණ කියන කුමක්ද ඒක ඔයගොල්ලෝ දන්නවනේ. වෙනත් සාධක මත වැඩිපුර රඳා පවතින කුමන බැංකුවේ තැන්පත් අගද කියලා අහනවා. දැන් මේ බලන්න නිශ්චය කිරීමේ සංගුණේ කුඩා බැංකුවල ලැබෙන 0.9ක් විශාල බැංකුවල ලැබෙන 0.75ක්. ඒ කියන්නේ මොකද්ද? කුඩා බැංකුවලට මේ සාධක දෙකෙන් විතරක් පැහැදිලි කරන්න පුළුවන් අර තැන්පතු ආකර්ෂණය කිරීමේ විචිතතාවයේ 90%. හැබැයි විශාල බැංකුවල පැහැදිලි කරන්න පුළුවන් 75ක් විතර. දැන් මම අර කලිනුත් කිව්වනේ විශාල බැංකුවල විශාල බැංකුවල තැන්පතු ආකර්ෂණය කර ගැනීමට සාධක ගොඩක් බලපාන්න පුළුවන්. කියන්නේ බැංකුවේ සන්නාමය, බැංකුව කොච්චර කල් වැඩ තිබ්බද, ඒ කියන්නේ බැංකුවේ ඉතිහාසය, ඔය වගේ සාධක ගොඩක් රඳා පවතින පුළුවන්. ඒ හින්දා අර සාධක දෙකෙන් විතරක් විශාල බැංකුවල තැන්පතු ආකර්ෂණය කිරීමේ හැකියාව පැහැදිලි කර ගන්න පුළුවන් 75ක් විතරයි. එතකොට අන්න ඒක පැහැදිලි කරන්න පුළුවන් වුණා නම් හරි. දැන් මේ පාඩමේ තියෙන ගැටලු තිබ්බොත් එහෙම ඒවා ලබන සතියේ අහන්න. ලබන සතියේ අලුත් පාඩමක් කළත් මම ඒ පාඩම අතරතුරදී ඕගොල්ලන්ට ඒ ගැටලු පැහැදිලි කරලා දෙන්න. එහෙනම් අපි දැනට මේ පාඩම මෙතනින් නවත්තමු. අපි තව පාඨමාලාව අවසානයේ තව වෙලාවක් තිබ්බොත් එහෙම තවදුරටත් ගැටලු මේ පාඩම සඳහා අපි කරමු. එහෙනම් මේ සතියේත් හොඳට වැඩ ටික කරගෙන යන්න. ස්තුතියි.